අතිපූජනීය කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ධර්ම දේශනාව. නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු. පින්වත්නි, තෙරුවන් සරණේ පිහිටලා මේ ශීලාදී ගුණධර්ම දියුණු කිරීම මෙතකයි කියලා කියන්න බැරි අනුසස් තියෙන දෙයක්. අවංකවම තෙරුවන් සරණේ පිහිටලා මේ සීලය ආරක්ෂා කරගත්තොත් ඒකේ පිළිසරණ මෙපමණයි කියලා කියන්න බැරි තරම්. ඉතින් මේ ගුණධර්ම රැකින්න සුදුසුකමක් වුමනයි. මොකක්ද ඒ සුදුසුකම? තමාට ආදරය කරන්න ඕනේ. තමන් දුකට වැටෙනවාට බය නම්, තමන් සැපයට කැමති නම්, තමන් තමන්ට ද්වේෂ කරන්නේ නැත්තම් ආන් ඒ කෙනාට තමයි මේ ගුණධර්ම පිළිටන්නේ. තමන්ට ද්වේෂ කරන්නේ නැද්ද? ඉන්නවනේ, ඕන තරම් ඉන්නවා. ගුණධර්ම පිළිටන්නේ නැහැ. එතකොට ගුණධර්ම පිළිටන්න නම් තමන් බය වෙන්න ඕනේ දුකට වැටෙන්න. සතර පායට වැටෙන්න තමන් බය වෙන්න ඕනේ. ඒකේ තේරුම මොකද්ද? තමන් තමන්ට ආදරය දක්වන්න ඕනේ. එහෙම නැත්නම් මේ ගුණධර්ම පිළිටන්නේ. අද අපි බොහොම ලස්සන සූත්‍ර දේශනාවක් ඉගෙන ගන්න යන්නේ. මේ දේශනාව සඳහන් වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකයේ කියන කොටසේ. මේ අපි අද ඉගෙන ගන්න සූත්‍ර දේශනාවේ නම ශාලීයක සූත්‍රය. ශාලා කියන ගමේ වාසය කරපු අයට වදාළ දෙසුම. බුදුරජාණන් වහන්සේ මහත් භික්ෂු පිරිසක් සමග කොසල් දනව්වේ චාරිකාවේ වැඩියා. චාරිකාවේ වඩිනවා කියන්නේ මොකද්ද? ධර්මයේ දේශනා කරමින් ගමෙන් ගමට වඩිනවා. වස් කාලය ආවහම එක තැනක නවතිනවා. වස් කාලය ඉවරනහම ආයමත් චාරිකාව පටන් ගන්නවා. ඉතින් මේ විදිහට කොසල් ජනපදයේ චාරිකාවේ වඩිද්දී එක ගම්මානයක් තිබ්බා. ඒ ගමේ නම ශාලා. මොකක්ද ඒ ගමේ නම? ශාලා. ඒ ගමේ හිටියේ බ්‍රාහ්මණ වංශිකයෝ. එතකොට මේක එනම් මොන ගමක්ද? බ්‍රාහ්මණ වංශිකයන්ගේ ගමක්. බමුණු ගමක්. එතකොට ඒ කාලේ ගම්මාන තිබිලා තියෙනවා. ඒ ගමේ සම්පූර්ණයෙන්ම ඉන්නේ බ්‍රාහ්මණ වංශිකයෝ. අනිත් අයත් ඉතින් අඩු වශයෙන් ඇති. වැඩි වශයෙන් ඉන්නේ කවුද? බ්‍රාහ්මණයෝ. එතකොට ඒක සම්මත වෙන්නේ බ්‍රාහ්මණයන්ගේ ගමක් කියලා. ඒක වංශවත් කුලීන මිනිස්සුන්ගේ ගමක්. හැබැයි මේ මිනිස්සුන්ට තිබුණා ගැටලු ජීවිතේ. ගැටලු තමයි ඒ කාලේ සාමාන්‍ය සමාජයේ උස්සඩින් කතා කරපු දේවල් තිබ්බා. මේ කාලේ සාමාන්‍ය සමාජයේ උස්සඩින් කතා කරන්නේ මොනවද? ළමයින්ට ඉගෙන ගන්න උගන්වන්න ඕනේ. විභාග පාස් කරු ගන්න ඕනේ. ඊළඟට හොඳ රස්සාවක් ලබා දෙන්න ඕනේ. ඒ ළමයින්ටම කියලා ගෙයක් දොරක් තියෙන්න ඕනේ.
කාටවත් අත නොපා ජීවත් වෙන්න ඕනේ. මලාට පස්සේ මොන වුණත් කමන්නේ. ඒ කාලේ මිනිස්සු කතා කරපු එකක් තමයි අපි මෙහෙම වුණාට මලාට පස්සේ මක් වේද? දැන් මේ කාලේ කතාව නැහැ. නිසා මේ කාලේ කතා වෙන්න ඕන දේවල් තමයි අපිට ටීවී එකකින් පෙන්වන්නේ. පත්තරවල තියෙන්නේ. ඒකට අනුව නේද අපේ හිතවිලි හැදෙන්නේ. අපි හිතන රටාව හැදෙන්නේ අපි ගන්න දැනුමට අනුව. ඒ නිසා පරලෝක ගැන කිසිම දෙයක් කල්පනා නොකරන මිනිස්සුන්ට කුසල් කියන ඒවා අයිති නැහැ. පින් කියන ඒවා අයිතිත් නැහැ. ඒවා අයිති මෙලොවක් පරලොවක් ගැන කතා කරපු සමාජයට. දැන් මේ වෙද්දි ශාලාගමට බුදුරජාණන් වහන්සේ ඔන්න වැඩලා. හැබැයි මිනිස්සුන්ට තිබුණ ප්‍රශ්න. තිබිච්ච ප්‍රශ්න තමයි නිරය තියෙනවා කියලා අහන්න ලැබෙනවා. එතකොට මේ මිනිස්සු ඇහුවේ නැහැ නිරය කොහෙද තියෙන්නේ කියලා. දැන් අපේ රටේ කවුරු හරි නිරය තියෙනවා කිව්වොත් එකපාරට අහන්නේ කොහොමද? කොහෙද ඕක තියෙන්නේ කියලා. ඒගොල්ලෝ ඇහුවේ එහෙම නෙමෙයි. ඒකේ උපදින්නේ මොන වගේ අයද? බලන්න වෙනස. නිරේ උපදින්නේ මොන වගේ අයද? ඊට පස්සේ ඒ කාලේ හිටිය මිනිස්සුන්ට අහන්න ලැබුණා දෙවියෝ ඉන්නවා. දැන් කාලේ අර හොඳ වාහනයක දැක්කොත් කියනවා බලහල්ලා දෙයියෝ වඩිනවා. දෙයියෝ නෙමෙයි ඒක නිරිසත්තු ඉන්නේ ඇතුලේ බලන්න. වෙන්න බැරිද එහෙම? එතකොට අර පිට ඔපේ බලලා ලොකු ලස්සන ගයක් තියෙනවා බලාපල්ලා. දිවි ලෝකේ කියනවා. නමුත් ඇතුලේ ඉන්න පුළුවන් පෙරේතයෝ. ඒ නිසා පිටින් බල තමයි වර්තමානයේ කතා කරන්නේ. පිටින් බල. ඒ නිසා මිනිස්සුන්ගේ මානසික මට්ටම දියුණු නැහැ. අපිට තේරෙනවනේ මේ අනේ නෑ අපි කතා තේරෙනවනේ අපිට. මානසික මට්ටම දියුණු නැහැ. ඒ කාලේ මිනිස්සු කතා වුණේ කොහොමද? මොනවා කරපු අයද නිරේ යන්නේ? මොනවා කරපු අයද දිව්‍ය ලෝකේ යන්නේ? ඒතර එක එකනා එක එක ඒවා කිව්වා. ඒතර මේගොල්ලන්ට මේ ප්‍රශ්නෙට සෑහෙන්න උත්තරයක් ලැබුණේ නැහැ. ඒ කාලේ තින් බමුණු කියන්නේ සාමාන්‍යයෙන් නිකන් අය නෙමෙයිනේ. වේද ඉගෙන ගත්තු සාමාන්‍යයෙන් බුද්ධිමත් මිනිස්සු. ඔන්න ආරංචි වුණා ඒ ගමට බුදුරජාණන් වහන්සේ වැඩියා. මේකේ තියෙන ලස්සනට ඒක ආරංචි වෙච්ච විදිය. අසෝසුංකෝ සාලීයකා බ්‍රාහ්මණ ගහපතිකා. එතකොට ශාලා කියන ගමේ වාසය කරපු බ්‍රාහ්මණ ගෘහපතියන්ට ආරංචි වුණා. අහන්න ලැබුණා. සමනෝ කලු බොහෝ ගෝතමෝ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ. ඔන්න ආරංචි උනේ. අපි කියන්නේ බුදුරජාණන් වහන්සේ කියලා. නැත්නම් අපි කියන්නේ භාග්‍යවතුන් වහන්සේ කියලා. ඒතර බ්‍රාහ්මණය හැමතිස්සෙම බුදුරජාණන් වහන්සේ හැඳින්වුවේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කියලා. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ශාක්‍ය පුත්‍රයෙක්ය. ශාක්‍ය කුලා පබ්බජිතෝ. තමන්ගේ තිබිච්ච ශාක්‍ය රාජ්‍යය අතහැරලා පැවිදි වෙච්ච කෙනෙක්ය. කෝසලේසු චාරිකං චරමානෝ. කොසල් රටේ චාරිකාවී වඩිද්දී මහතා භික්ඛු සංඝේන සද්දි මහත් භික්ෂු සංඝ පිරිසක් පිරිවරාගෙන ශාලාගමට වැඩියා කියලා ඔන්න ආරංචි වුණා. ඊළඟට කොහොමද ආරංචි වෙන්නේ? තංකෝපන භවන්තං ගෝතමං. ඒ බවත් ගෞතමයන් වහන්සේ ඒවං කල්යාණෝ කිත්ති සද්දෝ අබ්බුග්ගතෝ. මෙවැනි කල්යාණ කීර්තිරාවයක් කුස්ස පැන නැගිලා. කොහොමද ආරංචිනේ? මෙන්න මෙහෙම කල්යාණ කීර්තිරාවයක් පැන නැගිලා තියෙනවා. දැන් මේගොල්ලෝ බෞද්ධයෝ නෙමෙයි. දැන් මේ බුද්ධඝංකාරයෝ නෙමෙයි. මේ බුද්ධඝංකාර විදිහට හරි කාදර වෙන්න තිබ්බා. මේ බුද්ධඝංකාරයෝ නෙමෙයි. මේ බුද්ධිමත් මිනිස්සු. එතකොට මේ මිනිස්සු කොහොමද කල්පනා කළේ? ඒවං කල්යාණෝ කිත්ති සද්දෝ අබ්බුග්ගතෝ. කල්යාණ කීර්ති රාවයක් උස්ස පැන නැගිලා තියෙනවා. මොකද්ද? ඉතිපිසෝ භගවා ආරහං. ඒ භාග්‍යතුන් වහන්සේ ආරහං රහත් කෙනෙක්ය. සම්මා සම්බුද්ධෝ. සම්මා සම්බුදු කෙනෙක්ය. විද්‍යාචරණ සම්පන්නෝ. විද්‍යාචරණ සම්පන්න. විද්‍යාවෙන් හා චරණයෙන් යුක්ත වූ කෙනෙක්ය. සුගත වූ ගුණයෙන් යුක්ත කෙනෙක්ය. ලෝක විදු.
හැම ලෝම දන්නා කෙනෙක්ය. අනුත්තර පුරුෂ ධම්ම සාරථි දමනය කරන දෙවි මිනිසුන් දමනය කිරීමෙහිලා අග්‍ර කෙනෙක්ය. සත්තා දේව මනුස්සාන දෙවියන්ගේත් මිනිසුන්ගේත් ශාස්ත්‍රුන් වහන්සේය. බුද්ධෝ බුදු කෙනෙක්ය. භගවා භාග්‍යවතුන් වහන්සේ කෙනෙක්ය කියලයි දැන් ඔන්න ආරංචිය. ඊට පස්සේ ආරංචිනේ කොහොමද? සෝ ඉමං ලෝකං සදේවකං සමාරකං සබ්‍රාහ්මකං සස්සමන බ්‍රාහ්මණින් පජං සදේව මනුස්සං. පුදුම ලස්සනයි මේ ආරංචි වෙච්ච විදිය. උන්වහන්සේ ඒකේ බුදුරජාණන් වහන්සේ දෙවියන් සහිත මරුන් සහිත බමුණු සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත මේ සදේවක ලෝකයට සයන් අභිඤ්ඤා සත්‍තිකත්තා පවේදේති. සොකීය ප්‍රඥාවෙන් උපදවාගත්තු දෙයක් කියනවා. සොකීය තමන්ගේම ප්‍රඥාවෙන් උපදවාගත්තු විශිෂ්ට ඥාණයෙන් යුතු දෙයක් කියාගෙන යනවා. දැන් බලන්න මේ කාලේ මිනිස්සු කතා වෙච්ච විදිය. අපිට පුළුවන් ද මේ යන්තම් කිට්ටු වෙන්න? බෑනේ. සෝ ධම්මං දේශිත උන්වහන්සේ ධර්මයේ කියනවා බණ කියනවලු. කොහොමද? ආදි කල්යාණ මජ්ජේ කල්යාණ පරියෝස. ඒ කියන්නේ මුල් කොටස ඇහුවත් ඇති. සුන්දරයි. මැද කොටස ඇහුවත් ඇති. ඒත් සුන්දරයි. පරියෝසాన කල්යාණ අවසාන කොටස ඇහුවත් ඇති. ඒත් සුන්දරයි. සාත්තං සබ්බ්‍යංජනං කේවල පරිපූර්ණං පරිසුද්ධං බ්‍රහ්මචර්යං පකාසේති. ඒවේ හරි පැහැදිලි අර්ථ තියෙනවා. හරි පැහැදිලි වචන තියෙනවා. මුළුමනින්ම පිරිසිදු පරිපූර්ණ නිවන් මඟ කියන කෙනෙක් කියලා ඒ ආරංචියාවේ. එතකොට බමුණු කල්පනා කරන්නේ කොහොමද? සාදුකෝපන තථා රූපානං අරහතං දස්සනං හෝති. ඒ බඳු රහතන් වහන්සේ නම දකින්න ලැබීම කොච්චර ලොකු දෙයක්ද? ඔන්න මිනිස්සු කතා වෙච්ච විදිය. ඒ බඳු රහතන් වහන්සේ නම දකින්න ලැබීම කොච්චර ලොකු දෙයක්ද? අපි මෙහි බුදුරජාණන් වහන්සේ ඒ බඳු බුදුරජාණන් වහන්සේට විහාරයක් හදනකොට මිනිස්සු කියනවා මෙහි ඇවිල්ලා හරි වැඩන්නේ මෙච්චර විතර කරනවද? ගෙවල් හදලා දෙන්න ඉපේ මේ සල්ලි වල මිනිස් දුප්පත් මිනිසුන්ට. මොකටද මේ කොන්ක්‍රීට් ගහගෙන? මේ කවුද කියන්නේ? තිරුවන් සරණ ගිහපයිද? නෑ, බුද්ධ ආගම්කාරයෝ. එමේ ගරහනවා. මේ භාග්‍යවතුන් වහන්සේගේ පූජාවට ගරහනවා. භාග්‍යවතුන් වහන්සේගේ පිනට ගරහනවා. ඒක කාගේ පිනක්ද? බුදුරජාණන් වහන්සේගේ පින. ඒකයි. ඒ අනුන්ගේ ශාස්ත්‍රුන් වහන්සේගේ පිනටත් ගරහන මිනිසුන්ට සරණ පිටයිද? නෑ. එතකොට එබඳු රහතන් වහන්සේගේ දැක්ම කොතරම් අගේද කියලා කල්පනා කළා මිනිස්සු කතා වුණා. ඕන් ඊට පස්සේ බ්‍රාහ්මණයෝ ටිකක යමල්ල එකතු යන් අපි ඔක්කොම යන් කොහෙද යන්න හදන්නේ දැන්? බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න අපි බැහැ දකින්න යමන් කියලා කට්ටියගේ දැන් මේ ඔක්කොම තෙරුවන් සරණ ගිහපු අයද? නෑ. අප කියන හැටියට අපි බෞද්ධයෝ කියන අයද? නෑ. නමුත් ආරංචි වුණා බුදුරජාණන් වහන්සේ ගැන හරි චිත්‍රය. ආරංචි වුණා. ආරංචි වෙලා දැන් සාමාන්‍යයෙන් මෙතන යන්නේ කොහොමද? අපි යන් ඒ බඳු රහතුන් දැකීම කොච්චර හොඳ දෙයක්ද කියලා තමයි යන්නේ. ගිහින් මේකේ තියෙනවා අපේ කච්චේ භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදෙන්සු. කොටසක් ගින් බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. වැඳලා පැත්තකින් වාඩි වුණා. අපේ කච්චේ භගවතා සද්දී සම්මෝදෙන්සු. තව කොටසක් වැන්දේ නෑ. නිකන් ආගියතරතුරු කතා කළා. මේ වහන්සේ කපිලවස්තු නගරේ රජකම අත්හැරලා ගියා කියලා ඉතින් අපිට ආරංචි වුණා. දැන් වැඩි කොයි පළාතේ ඉඳලා දැන් කොහේදලද මෙහෙට වැඩි කියලා විස්තර අහලා තව කොටසක් වාඩි වුණා. අපේ කච්චේ යේන භගවා තේනංජලින් පනාමෙත්තා. අර භාගතුන් වහන්සේ දිශාවට නිකන් වැඳලා අර භාගයට වඳින්නේ. භාගයට වැඳලා වාඩි වුණා. තව කොටසක් තම තමන්ගේ නම් කියලා මම මේ අසවලා ස්වාමීනි මේ ආසවලා කියලා ඒගොල්ලන්ව හඳුන්වලා දීලා වාඩි වුණා. තව කොටස නිස්සද්දවම වාඩි වුණා. එතකොට ඒකේ ප්‍රධාන බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා බවත් ගෞතමයන් වහන්සේ අපි මේ ආවේ කාරණාවක් දැනගන්නයි. සමහර සත්වයන්
කය බිඳලා මරුණට පස්සේ අපාය දුර්ගතියෙන් නිරය කියන ලෝකෙ ගිහින් උපදිනවාලු. සමහර අය මැරිලා නිරය ගිහින් උපදිනවාලු. ඒ නිරය ගිහින් උපදින්න ඒ මිනිස්සු හේතු වෙන්නේ මොනවාද? ඔන්න අහලා තියෙන ප්‍රශ්නේ. මේක ලැබුවනම් අහන්නේ කොහොමද? සමහර මිනිස්සු නිරය ගිහින් උපදිනවලු. නිරය කොහෙද තියෙන්නේ කියලා යටත් යන්න. එහෙම නේද මේ අහන්නේ? නිරය කොහෙද තියෙන්නේ කියලා. දැන් මේ යන්නේ කොහොමද? නිරේ ගිහින් උපදිනවා කියලා අපිට අහන්න ලැබෙනවා මේ සත්වයෝ. නිරේ ගිහින් උපදින්නේ සත්වයෝ මොන හේතුවකින්ද? ඒ සත්වයෝ උපදින්න හේතුව මොකද්ද නිරේ? ඊළඟට කෝපන භෝගෝතමෝ හේතු කෝපච්චය ස්වාමීන් බවත් ගෞතමයන් වහන්සේ සමහර සත්වයන් සමහර මිනිස්යන් මරණින් මත්තේ දෙවියන් අතරේ උපදිනවාලු. කොහෙද උපදිනවා කියන්නේ? දෙවියන් අතරේ. ඒ දෙවියන් අතරේ උපදින්න හේතු මොනවාද? බලන්න මං කිව්වේ කර බුද්ධිමත් මිනිස්සු ප්‍රශ්න අහන රටාවයි බුද්ධිහීන මිනිස්සු ප්‍රශ්න අහන රටාවයි අතර විශාල පරතරයක් තියෙනවා. බුද්ධිමත් මිනිස්සුන්ට හරියටම ප්‍රශ්නේ අහුවෙනවා. අහන්න ඕනි ප්‍රශ්නේ වැටහෙනවා. තේරෙනවා. මෙන්න මේත ඒ ප්‍රශ්නේ තමයි උත්තරේ තියෙන්නේ. බුද්ධහීන මිනිස්සයා ප්‍රශ්න 100ක් ඇහුවත් පැහැදිලි උත්තරයක් ගන්න බෑ. එක්ක ඒ ප්‍රශ්නෙන් අහන්නේ අර්බුදයක්. බුද්ධිමත් කෙනා හරි විදියට ප්‍රශ්නේ අහනවා. දැන් ඇහුවා හරි විදියට ප්‍රශ්නේ. කොහොමද ඇහුවේ? බවත් ගෞතමයන් වහන්සේ සමහර මිනිස්සු මරණින් මත්තේ නිරේ උපදිනවලු. ඒ මිනිසුන්ට නිරේ උපදින්න හේතු උනේ කුමක්ද? සමහර අය මරණින් මත්තේ දිව්‍ය ලෝකෙ උපදිනවලු. ඒ දෙවියන් අතර උපදින්න හේතු උනේ කුමක්ද? ඒතර බුදුරජාණන් වහන්සේ ඔන්න උත්තරي දෙනවා. අදම්මචර්යා විසමචර්යා හේතුකෝ ගහපතයෝ ගෘහපතිවරුනි අධර්මයේ හැසිරීම වැරදි හැසිරීම නිසායි ඇතම් අය මරුණට පස්සේ ගිහින් නිරේ උපදින්නේ. නිරේ උපදින්නේ කුමන් නිසාද එහෙනම්? අධර්මයේ හැසිරීම වැරදි හැසිරීම නිසා නිරේ ගිහින් උපදිනවා. ඒ වගේම ගෘහපතිවරුනි ඇතම් අය ධර්මයේ හැසිරීම නිසා හරි හැසිරීම නිසා මරණින් මත්තේ දෙවියන් අතරේ උපදිනවා කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේගේ උත්තරේ හරි පැහැදිලි. මොකක්ද උත්තරේ පැහැදිලිකම? නිරේ උපදින්නේ මක් නිසාද? අධර්මයේ හැසිරීම නිසා, වැරදි හැසිරීම නිසා. වචන දෙකක් තියෙනවා. අධම්මචර්යා විසමචර්යා. අධර්මයේ හැසිරීම, වැරදි හැසිරීම නිසා. එතකොට සුගතිය උපදින්නේ දෙවියන් අතර උපදින්නේ ධර්මයේ හැසිරීම, නිවැරදි හැසිරීම නිසා. ධම්මචර්යා, සමචර්යා. එතකොට බලමු මේගොල්ලන්ට ඒක තේරුණාද කියලා. එතකොට කියනවා අනේ ස්වාමීනි, අනේ බවත් ගෞතමයන් වහන්සේ අපිට තේරුණේ නැහැ. කොච්චර ලස්සනද? එහෙනම් මේ තේරුණා කියලා මේගොල්ලන්ට ඉන්න තිබුණේ නැද්ද ඔළුව මෙහෙම කරගෙන? හරි කියලා. එහෙම නෑ. කිව්වේ මොකද්ද? අනේ බවත් ගෞතමයන් වහන්සේ අපිට මේක අර්ථ වශයෙන් තේරුණේ නෑ. අධර්මයේ හැසිරුණාම නිරේ යනවා කියන කාරණේ විස්තර වශයෙන් තේරුණේ නෑ. ධර්මයේ හැසිරුණාම දෙවියන් අතර උපදිනවා කියන එකත් විස්තර වශයෙන් තේරුණේ නෑ කිව්වා. ඊට පස්සේ කියනවා අනේ බවත් ගෞතමයන් වහන්සේ අපිට විස්තර වශයෙන් තෝරා දෙනසේක්වා. කොච්චර ලස්සනද මේ මිනිස්සු කතා බහනේ. අනේ අපිට විස්තර වශයෙන් තෝරා දෙනසේක්වා. ඒක අපි අවබෝධ කරගන්නම් කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන එහෙනම් ගෘහපතිවරුනි සුනාත අහගෙන ඉන්න. සාදුකං මනසිකරෝත හොඳින් මෙනෙහි කරන්න. බාසිස්සාමි මං කියලා දෙන්නම්. ඔන්න බුදුරජාණන් වහන්සේක දේශනා කරන්න දැන් පටන් ගන්නවා. මොකද්ද මේ දේශනා කරන්න යන්නේ? නිරේ උපදින්න හේතු වෙන අධර්මයේ හැසිරීම කියන්නේ මොකද්ද?
කියන කාරණේත් දෙවියන් අතර උපදින්න හේතු වෙන ධර්මයේ හැසිරීම කියන්නේ මොකක්ද කියන කාරණේ තමයි විස්තර කරලා දෙන්න යන්නේ. කියනවා ගෘහපතිවරුනි අධර්මයේ හැසිරෙනවා වැරදිට හැසිරෙනවා කයින් හැසිරෙනවා තුන් අයුරකින් අධර්මයේ හැසිරෙනවා වැරදි විදිහට හැසිරෙනවා කියවා. වචනයෙන් 4 අයුරකින් අධර්මයේ හැසිරෙනවා වැරදි විදිහට හැසිරෙනවා. කයින් කී අයුරුද? 3 අයුරු. ත්‍රිවිධයි කියන්නේ 3 ආකාරයයි. 3 ආකාරයකින් කයෙන් හැසිරෙනවා. ත්‍රිවිධං කෝගාපතිය කායේන. චතුබ්බිදං වාචාය. චතුර්විධයි වචනෙන් 4 ආකාරයකට අධර්මයේ හැසිරෙනවා. ත්‍රිවිධං මනසා. මනසින් 3 අයුරකින් අධර්මයේ හැසිරෙනවා. එතකොට ඔක්කොම කීයද? 10යි. කයින් 3 අයුරකින් අධර්මයේ හැසිරෙනවා. වචනින් 4 අයුරකින් අධර්මයේ හැසිරෙනවා. මනසින් 3 අයුරකින් අධර්මයේ හැසිරෙනවා. දැන් අපි මේක විස්තර කරගෙන බලමු වර්තමාන ලෝකයේ ඉන්නේ කොහේ යන කාණ්ඩෙද කියලා. සුගතිය යන කාණ්ඩෙත් ඉන්නවාද? නිර්ය යන කාණ්ඩිකුත් ඉන්නවාද කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. කතංච ගහපතියෝ ත්‍රිවිධං කායේන අධම්මචර්යා විසමචර්යා හෝති. ගෘහපතිවරුනි කයින් අධර්මයේ හැසිරෙන්නේ විසම හැසිරීමෙන් යුක්ත වන්නේ කෙසේද? ඉද ගහපතියෝ ඒකච්චෝ ගෘහපතියේ මේ ඇතම් කෙනෙක් පානාති පාති. මොකද්ද කරන්නේ? ප්‍රාණඝාතයේ යෙදෙනවා. ප්‍රාණඝාතයේ යෙදෙනවා. මේ ප්‍රාණාතිපාතික හිත පෙළනවා නෙමෙයි ඈ. ඒ වගේ වැරදි විග්‍රහත් යනවා. ප්‍රාණඝාතයේ යෙදෙනවා. කොහොමද විස්තර කරනවා? ලුද්දෝ කියන්නේ රෞද්‍රයි. රෞද්‍රය. ලෝහිත පාණී. ලේ තෙවරුණු අත් ඇති. පාණ කියන්නේ අතට. පාණී කියන්නේ ලේ තෙවරුණු අත් ඇති. 7 පහතේ නිමිට්ටු මේ සත්ත්ව ඝාතනයේ යෙදී වාසය කරනවා. අදයාපන්නෝ පාන බොහෝතේසු. ප්‍රාණීන් කෙරෙහි දයාවක් නැහැ. ප්‍රාණීන් කෙරෙහි දයාවක් නැහැ. ප්‍රාණීන් කියවම මේකට ආйти වෙනවා මිනිස්යාගේ ඉදලම. ප්‍රාණියා කියවම මිනිස්යාගේ ඉදලම ආйти වෙනවා ප්‍රාණීන් කියවම. ලංකාවේ මිනිමෙරු යන්නේ නැද්ද? ලෝකේ යන්නේ නැද්ද? අනිත් සත්ව ඝාතන වෙනවද නැද්ද? වෙනවා. එතකොට මේක තමයි කයින් අධර්මයේ හැසිරීම. කයින් අධර්මයේ හැසිරීම. ඊළඟට තියෙනවා අදින්නා දායී හෝති. ඒ කිව්වේ නොදුම් දේ ගන්නේ වෙයි. කොහොමද? යන්තම් පරස්ස පරවිත්තූපකරණං ගාමගතං වා අරඤ්‍යගතං වා. එක්ක ගමේ වෙන්න පුළුවනි. එහෙම නැත්නම් වනාන්තරයක වෙන්න පුළුවනි අනුසතු දෙයක්. අදින්නම් කියන්නේ නොදුන් දෙයක්. තේය සංඛාතං සොරසිතින්. තේය සංඛාතං සොරසිතින් ආදාතා හොති ගන්නේ වෙයි. ඒතර කවුරු හරි කෙනෙක් ගමේ වේවා. ඉස්සර මට මතකයි අපි මෙහි දැන් නම් ඉතින් ගලවගෙන යනවා හොයන්නත් බෑ. දැන් ඉතින් බලන්න ඉන්නේ නැහනේ. මේ ඉස්සර මම මල් පැල් වගේ හිටවලා තිබ්බා. ඒකලා මේ කවුරු හරි අම්මලා වගේක් ආවා. ඇවිල්ලා මේ වටපිට බලාගෙන ඒක අම්මා කෙනෙක් දනිස්ස කහන වගේ මෙහෙම හිමින් කහක අත පහලට ගත්තා. ආයෙ හිමීට මල් පැලේ ස්පර්ශ කළා. අත උඩට ගන්නකොට මල් පැලේ අතේ. කහනවා කකුල කහනවා වගේ අත පහත් කොලි. පාත් කළා මල් පැලේ අරන් මං කල්පනා කළා අනිය බෑට මේ මල් පැලේ මෙහි තියෙන එකත් ගලවගෙන යනවා නම් අපිට හිතාගත හැකි නේද එතකොට? මේ නුදුන් දී ගැනීම කියන එකට බය නැති එක. එතකොට එහෙම කරනවා බයක් නැහැ. ඇහුවනම් මම දෙනවා. අනේ මේ මල් පැලේ ගෙනියන්න මේ ස්වාමීන් වහන්සේ කියලා ඇහුවනම් අම්මා එහෙනම් අරන් යන්න කියලා කියනවා. ඇහුවේ නැහැ. කකුල කැහැවි. එතකොට බලන්න ඒ මොකද්ද මේ වැඩ කළේ? චෞර චිත්තය, හොර සිත. එතකොට අදින්නාදායි. දැන් ඔබ නිකන් හිතන්න බලන්න මේ හොරකම් වලට මිනිස්සු
ඒ මෙන් හරි සම්බන්ධ වෙන්නේ නැද්ද? හරියට දැන් ওই මැද පෙරදිගේ යන්නේ මම අහලා තියෙනවා ගෙවල් වලින්ම හරියට බඩු හොරකම් කරනවලු. නැතිබරිකම වෙන මේකක්. ඒ නැතිබරිකම අපිට ඇති වෙලා තියෙන අපි සංසාරේ දීපු නැති නිසා. ඒ නිසා මේ ආත්මය අපි ඒක තවදුරටත් අහිමි කරගන්න ඕනේ නෑ. ඊට වඩා හොඳ නැතිබරිකම තියාගෙන වේලක් කාලා ඉන්න එක. එතකොට නොදුන් දේ ගන්නෙ නෑ. Tamanට අයිති නැති දේ ගන්නෙ නෑ. දැන් අදින්නා දානා කියන්නේ මොකද්ද? නොදුන් දේ ගන්නවා. දැන් මේක එතකොට කයින් කෙරෙන තව එකක්. මේකට මොකද්ද කියන්නේ? අධර්මයේ හැසිරෙනවා. ඊළඟට තවත් එකක් තියෙනවා. කාමීසු මිච්ඡාචාරී. කාමයේ වර්ධව හැසිරෙනවා. මේක කියනවා ගෘහපතිවරුනි කෙනෙක් ඉන්නවා ඒකෙතර ඉන්නේ අම්මයි දරුවෝයි. ඒතර ඒ දරුවෝ හැදිලා තියෙන්නේ දූල හැදිලා තියෙන කාගේ යටතේද? අම්මා යටතේ ඉන්නවා. සමහර දරුවා දියණිවරු ඉන්නවා පියා යටතේ. එක්කෝ ඉන්නවා දෙමව්පියා යටතේ. එක්කෝ ඉන්නවා දැන් අම්මා තාත්තා නැහැ. වැඩිමල් සහෝදරයෝ ඉන්නවා. සහෝදරයෝ යටතේ ඉන්නවා ආරක්ෂාව. ඒ සහෝදරයෝත් නැහැ. සහෝදරී ළඟ ඉන්නවා ආරක්ෂාවට. ඊළඟට සහෝදරියොත් නැහැ. නෑදෑයෝ ළඟ ඉන්නවා ගෑන් ළමයා ආරක්ෂාවට. එතකොට නෑදෑයෙකුත් නැහැ. නමුත් තමන්ගේ මේ වංශේ තමන්ගේ ගෝත්‍රයට අයිති එක්කෙනෙක් කියලා පරිසම් කරන් ඉන්නවා ඒත් ආරක්ෂාවට. ඊළඟට එහෙම කෙනෙකුත් නැහැ. ධර්මයෙන් ඒ කියන්නේ තමන්ම සීල් ආරක්ෂා කරගෙන ඉන්නවා මට මේ ධර්ම විතරයි පිළිහිට කියලා. එහෙම නැත්තම් ඉන්නවා විවාහක කාන්තාවක් සස්සාමිකා. එහෙම නැත්තම් ඉන්නවා තව සපරිදණ්ඩ. ඒ කියන්නේ මෙයා වෙන් කළා තියෙනවා මෙයා විවාහයට යෝග්‍ය කෙනෙක් කියලා. සමහර ඉන්නවා අනාගතේ බඳිනවා කියලා මල් මාලි දාලා කැප කරපු. ඒ බඳු වෙන් කළා තියෙන දැන් මේ අනුව දැන් මේ කියන විස්තරය අනුව එහෙනම් හැම වෙලාවෙම ගෑන් ළමෙක් එක්ක කාන්තාවක් ඉන්නේ තවත් කෙනෙකුගේ ආරක්ෂාවෙන්. ඒ බඳු කෙනෙක් තමන්ගේ තියෙන සීමා ඉක්මවා අනාචාරයේ හැසිරෙනවා නම් ඒ කිව්වේ දැන් මේ සීමාව තමයි දෙමව්පියෝ තමයි සීමාව. ඒතර අම්මා යටතේ නම් ඉන්නේ සීමාව අම්මා. තාත්තා යටතේ නම් ඉන්නේ ඒ ගෑනු දරුවගේ සීමාව කවුද? තාත්තා. දෙමව්පියෝ යටතේ නම් ඉන්නේ ගෑනු දරුවගේ සීමාව කවුද? දෙමව්පියෝ. එතකොට සහෝදරයා යටතේ නම් ඉන්නේ සහෝදරයා තමයි සීමාව. සහෝදරී යටතේ නම් ඉන්නේ සහෝදරී තමයි සීමාව. එතකොට ඥාති යටතේ නම් ඉන්නේ ඥාතීන් තමයි සීමාව. ඊළඟට ගෝත්‍රේ නම් යටතේ ඉන්නේ ගෝත්‍රේ තමයි සීමාව. ධර්මයේ යටතේ නම් ඉන්නේ ධර්මයේ තමයි සීමාව. විවාහ වෙලා නම් ස්වාමියා තමයි සීමාව. ඒ එහෙම බලද්දී අපිට මේ සීමාව බැහැර වෙච්ච මේ ගෑන් දරුවෝ ගැන හිතන්න පුළුවන්ද? එහෙනම් මේ ලෝකේ හැසිරෙන මේ ඔක්කොම මොනවද? අනාචාරී. කයින් අධර්මයේ හැසිරීම. කයින් අධර්මයේ හැසිරීම. දැන් ඔය වැලන්ටයින් කියලා ඇවිල්ලා කොච්චර නොමග යනවද? ඒතර කයින් අධර්මයේ හැසිරීම. මේ මොනවද? නිරේගාමිනී හේතු. නිරේට යන්නේ උපකාරී වෙන කරුණු. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ ගෘහපතිවරුනි ඔය ආකාරයට තුන් අයුරකින් කයින් අධර්මයේ හැසිරේ ඇතම් කෙනෙක්. ඒතර කයින් අධර්මයේ හැසිරෙන ඒ විදිහට. කතංච ගෘහපතියෝ චතුබ්බිදං වාචා ධම්මචර්යා. ඒතර අහනවා මේ දැන් කය අධර්මයේ හැසිරීම තේරුණාද? මොනවද? ප්‍රාණඝාත, අදින්නාදාන සොරකම, කාමස මිච්ඡාචාර. එතකොට අපි මේකටම තමයි අපි දාගන්න ඕනේ. තවත් එකක් තියෙනවා කයින් කරනවා. අතට ගන්නවා වීදුරුව. මත් වතුර පානි. ඒක ඊළඟට ඒ බොන જાති ගංජාවල ඉඳලා ඒ ඔක්කොම. ඒතරී හැම එකකින්ම අධර්මයේ ඇසිරීම. ඊළඟට කතංච ගහපතයෝ චතුබ්බිදං වාචාය ධම්මචර්යා. සිවවරකින් වචනේ. දැන් බලන්න මේ මට එතකොට මතක් වුණේ මේ ධර්මයේ ගැන කතා කරද්දී ධර්මයෙන් පුද්ගලයා බේරෙන තාලේ ඔබ අහලා තියෙනවද දුටුගැමුණු රජුරන්ට යෝධයෙක් හිටියා ගෝඨයිම්බර කියලා.
ඒ ගෝඨයිම්බර කියන යෝධයා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ වැද්දෙක්. සතුන් මරාගෙන දඩයන් කරගෙන ජීවත් වෙනවා. දවසක් වනාන්තරයක හිටපු රහතන් වහන්සේ නමක් මේ වැද්දාගේ ගෙදරට පිණ්ඩපාතේ වැඩියා. වැඩියම එදා ඉතින් වෙලා තිබුච්ච දඩමස් වලින් හදාපු දානයක් කෑමක් මුග හරි තිබ්බා මේ පූජා කළා. එතකොට මේ රහතන් වහන්සේ තේරුණා මෙයා වැද්දෙක් බව. උන්වහන්සේ දෙවෙනි දවසෙත් ඒ ගෙදරට පිණ්ඩපාත වැඩියා මෙයාට කරුණු කියන්න අවස්ථාව ගන්න. එදත් දානි දීලා අහගෙන හිටියා. ඊට පස්සේ මෙයා උන්වහන්සේ ධර්මයේ කිව්වා. ටික ටික තේරුම් කරලා දුන්නා මේ වැද්දාට මේ දඩියම එපා වෙන රස්සාවක් හොයාගන්න කියලා. ඊට පස්සේ තුන්වෙනි දවසෙත් කිව්වට පස්සේ ඔන්න පැහැදුනා. සම්පූර්ණ මෙයා ටික ටික දඩයන් අතහැරලා සීල් සමාදන් වෙලා මේ රහතන් වහන්සේට උපස්ථාන කරගෙන හිටියා. ඊට පස්සේ මරණින් මත්තේ දෙවියන් අතර ගියා. දැන් බලන අර ප්‍රාණඝාත කරපු අකුසල් මැඩගෙන අර රහතන් වහන්සේට උපස්ථාන කරපු පින ආවා ඉස්සරහට. එතකොට බේරගත්තේ ධර්මයෙන් නෙමෙයිද? අධර්මචර්යාව මැඩගෙන ධර්මචර්යාව ආවා ඉස්සරහට. ධර්මයෙන් තමයි බේරගත්තේ. ඉතින් ඉඳලා දුටුගැමුණු රජුරුවන්ගේ කාලේ උන්න ලංකාවේ උපන්නා. එතකොට ඒ ගෝඨයිම්බර කියලා ඒක ගෝඨ කියලා කියන්නේ මම හිතන්නේ ටිකක් මිටි කියන අර්ථය තියෙන්නේ. එතකොට ඒ කිනාට නම වැටිලා ඉතින් ඔන්න යුද්ධෙට ගිහිල්ලා යුද්ධෙත් ඉවර වෙලා ඒ කාලෙත් මෙයා හරියට රාබොනෝ. රාබීලා ඒක තව සිද්ධියක් තියෙනවා. ඒ ගෝඨයිම්බර තව පිරිසක් එක්ක යද්දී ඒ පොතේ තියෙනවා මේ එක පන්සල් වත්තකට එනවා. ඒ පන්සල් වත්තේ පොල් වත්තක් තියෙනවා. මේ ගෝඨයිම්බර ගිහිල්ලා මොකද කරන්නේ? අර පොල් ගස් ටික ඔක්කොම හොල්ලනවා. කුරුම්බ කණ්ඩ කොල්ලොත් එක්ක. ඊට පස්සේ පළපළ කුරුම්බ කාලා හැමතැනම කොඹ ටික දානවා. ඒකේ ඉන්නවා සාමණේර නමක්. උන්වහන්සේගේ තාත්තත් පැවිදි වෙලා තාත්තා රහතන් වහන්සේ. ඒ බැලුව මේ මොකಾದ මේ ඇවිල්ලා මේ පොල් ගස් හොල්ලන්නේ කියලා. බැලුවන් පස්සේ මේ ගෝඨයිම්බර මේ කුරුම්බ කාලා හොඳට හාන්සි වෙලා ඉන්නවා. සාමණේර නම ආවා. කකුල් දෙකෙන් පටලව ගත්ත ගෝඨයිම්බරව පන්සල් වලට දිගේ ඇදගෙන ගියා. එතකොට අර අනිත් මිනිස්සු දෙන්නෙකුත් ආවා. ඒ දෙන්නගේ බෙලි දෙක තද කරගත්ත මෙහෙම දෙපැත්ත කිහිලට තියලා ඒ දිනත් ඇදගෙනම ගියා. එතකොට ගෝඨයිම්බරට බැරි වුණා ලියා ගන්න ගැටි යෝධයාට. ඊට පස්සේ ඒ සාමණේර නමට 10ක බලේ. ඊට පස්සේ ගෝඨයිම්බර සමාව අරගෙන අනේ ඔබ වහන්සේත් එහෙනම් මේ දැන් මේ යුද්ධෙට ඉස්සෙල්ලා ඔබ වහන්සේත් එන්න මේ මිසදිටුව ඇවිල්ලා ලංකාව ආක්‍රමණය කළා. අනුරාධපුර රාජධානිය කිලුටු කරනවා. පූජ්‍ය ස්ථාන කිලුටු කරනවා. මේ බේර ගන්න ඔබ වහන්සේත් එන්න කිව්වා. අනේ බෑ මම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඉන්නේ කිව්වා. කියලා යන්තම් හරෝගන තියෙන එහෙම තමයි සිවුරු ඇරලා තියෙන්නේ. ඒ තමයි තේරපුත්තාබේ. එතකොට තේරපුත්තාබේ සටන ඉවර වෙලා කියන්නේ අනුරාධපුරේ දින්නට පස්සේ දුටුගැමුණු රජුරවන්ට කියන රජතුමනි මේ සටන නෙමෙයි සටන මට වෙන සටනක් තියෙනවා මම ඒකට යනවා කිව්වා. කියලා ආයෙ පැවිදි වෙන්න යනවා. කියලා පැවිදි වෙලා රහත් වෙනවා. ඒ කියන්නේ තේරපුත්තාබේ කියන රහතන් වහන්සේ දුටුගැමුණු රජුරවන්ගේ අවසාන අවස්ථාවේ දිව්‍ය රථ 6ක් දිව්‍ය ලෝක 6න් ඇවිල්ලා තියෙනවා. ආකාශයේ තියෙනවා දැන්. මිනිසුන්ට පේන්නේ නැහැ. දුටුගැමුණු රජුරෝ කියනවා අත දික් කරගෙන ඔහොම ඉන්න පොඩ්ඩක් මේ සංඝයා මට පිළිත් කියනවා කියලා. ඒතර සාමාන්‍ය මිනිස්සු හිතනවා අනේ මේ මොකද අපේ රජතුමාට උනේ මේ අවසාන මොහොතේ දොඩවනවා. එතකොට තේරපුත්තාබේ රහතන් වහන්සේ දුටුගැමුණු රජුරවන්ට කියනවා රජතුමනි දිව්‍ය ලෝක 6කින්ම මේ දිව්‍ය රථ ඇවිත් නේද කියලා. එහෙමයි ස්වාමීනි කියනවා. මොකද අර මිනිස්සු දන්නේ නැහැ මේක. ඒ මිනිස්සුන්ට දැනුවත්. ඊට කියනවා මේ රජතුමනි මේ එහෙනම් මල් මාලා ටිකක් වීසි කරන්න කියන රත වල පැත්තට. ඇඳි හාන්සිලම මල් මාලා විසි කරාම එකක් ගිහලා මල් මාලා වල එල්ලෙනවා ඒවා. ඒක තමයි මිනිස්සු තේරුම් ගන්න ආහසේ මල් වැල් එල්ලෙනකොට මේ දිව්‍ය රථ ඇවිදින් තියෙනවා කියලා. ඊට පස්සේ දුටුගැමුණු රජුරෝ අභාවයටපත් වෙලා ඒ කියන්නේ ඕපපාතිකව එවලෙම තුසිත දිව්‍ය ලෝකේ දිව්‍ය රාජ්‍යය වෙලා ඉපදිලා ඒකේ තියෙන සඳහන් වෙලා තියෙන්නේ කරත් 60ක ප්‍රමාණීය ආභරණ. ඒ කියන්නේ දිව්‍ය රාජ්‍යය කොච්චර විශාලද එතකොට පේන්න.
ආභරණ පැලඳගෙන දිව්‍ය රතෙන් සාමාන්‍ය ජනයාට පේන්න රුවන්වැලි සෑය 3 වටක් ප්‍රදකුණු කරලා වන්දනා කරලා නොපිනී ගින් තියෙනවා. දෙතඟ රජුරන්ගේ අවසානයේ. එතකොට ඒ මේ ගෝඨයිම්බර දුර්ගම රජුරු ඉඳෙද්දි දැන් යාට ඉතින් ඔක්කොටම හම්බුණානේ සිටු තනතුරු හම්බුණා මේ රජවරුන් මේ යෝධයන්ට. ඉතින් මෙයා එක් කරේ අර පරණ සංචාරي පුරුද්දට මස් පුච්චගෙන මේ රාබිබි ඉන්නවා. ඉන්නකොට රිටිගල වනාන්තරයේ හිටපු යක්ෂයෙකුට ওই යන ගමන් හිතුණා පුලුටු කණ්ඩ. ඉතිලා එතන හිටපු පරිවාර කාන්තාවකට වැහෙලා සීනතු වැටුණා. ඊට පස්සේ ගෝඨයිම්බර ඇහුවා මේ මොකද වුනේ කියලා. ඉතින් ඇඟේ හිටපු යකා ආගුවා මම යකෙක් කියලා. එතකොට කිව්වා යකෝ උඹට ලැජ්ජ නැද්ද මේ කාන්තාවන්ගේ ඇඟට වැහෙන්න? මේ පිරිමියෙක් ඉඳෙද්දි මට පේන්න වර කිව්වා. ලැජ්ජ නැද්ද කියලා මම ගෑනු ඇඟට රිංගගෙන මේ පුලුටු කණ්ඩ. ඒ නිසා මට පේන්න වරින් තෝ පිරිමියෙක් නම් කියලා කිව්වා. යකාට ලැජ්ජාවේ බෑ දැන්. යකා පේන්න ආවා. ඇවිල්ලා කිව්වා ඔබ දැනගනින් ඔබ මිනිහෙක් කිව්වා. මට තියෙන බල පරාක්‍රමේ තොට කොහෙද තියෙන්නේ කියලා ඇහුවා. ඊට පස්සේ ගෝඨයිම්බර කිව්වා තෝ දැනග මම මිනිහෙක් කිව්වා. මට තියෙන බල පරාක්‍රමේ තොට කොහෙන්ද කියලා ඇහුවා. දැන් මෙහෙම ආද ගිහලා ඊට පස්සේ එහෙනම් සටනට වරෙන් කියලා. එහෙනම් තම්මැන්නා සෝනිදි තඹපන්නි සෝනිදි සටන දෙමු කිව්වා. කියලා සෝනට ගිහිල්ලා සටනට ඉති යක්ෂ සේනාව එකතු කරගෙන යක්ෂ නායකයාව සටනට රියන් 20ක් කුඩට පැනලා කවුද මේ ගෝඨයිම්බර යෝධයා රියන් 20ක් අහකාසේ උඩට පැනලා කරනම ගහලා මේ කකුලේ සුලඟිල්ලෙන් ගහලා තියෙන්නේ බෙල්ල ගැලවිලා යන්නේ. ඊට පස්සේ ආයෙත් බීලා දැන් මෙයා මේ විස්තරය කියන දුටුගැමුණු රජුරු ගාවට එනවා. රාජ්‍යරේ කිව්වා ඔකට එන්න දෙන්න එපා වාසලේ දොරටු වහපල්ලා ඕක බීලා ඉන්නේ කිව්වා. කලකිරුණා. ඔක්කොම අතෑරියා ගෝඨයිම්බර. ඔක්කොම අතෑරලා කෙලීම ගියා මණිනාග දෙවියන්ට ජැෆ්නා. එතන ඉඳලා පැන්න මූදට. පැනලා කෙලීම පීනකට ගියා කාවේරි පටුනට. ගොඩ වුණා. වෙලා භික්ෂු ඇහුවා මේ කවුරුත් ඉන්නවද මේ ස්වාමීන් වහන්සේලා ඉන්නවද? ඔව් අනාන්තරේ ඉන්නවා ස්වාමීන් වහන්සේලා. උන්වහන්සේලා වඩිනවා කිව්වා දානෙට. එහෙනම් මට මුණ ගස්සාපල්ලා කිව්වා. මුණ ගැස්සෙව්වා. මුණ ගස්සලා කිව්වා ස්වාමීනි මට පැවිදි වෙන්න ඕනේ කිව්වා. පැවිදි වුණා. රහතන් වහන්සේ නමක් වුණා. පිරිනිවන් පෑවා. ධර්මයේ හැසිරීම කියන්නේ එතකොට මොනතරම් බලයක්ද? බුදුරජාණන් වහන්සේ වදාලා ගෘහපතිය අධර්මයේ හැසිරීම 4 ආකාරයකින් වෙනවා. එකක් තමයි බොරු කියන්නෙක් වෙයි. ඔන්න වචනයෙන් අධර්මයේ හැසිරීමේ එකක් බොරු කියන්නෙක් වෙයි. කොහොමද බොරු කියන්නේ? පිරිස මැද්දේ හෝ නෑදෑය මැද්දේ හෝ ආණ්ඩුවේ හෝ උසාවියේ හෝ අඬ ගහලා කියනවා එබ්බා පුරුෂය යමක් දන්නවාද ඒ දන්න දේ සත්‍ය වශයෙන් කියපන් කියලා. එතකොට මෙයා මොකද කරන්නේ? දන්න දේ දන්නේ නැහැ කියනවා. දැක්ක දේ දැක්කේ නැහැ කියනවා. නොදැක්ක දේ දැක්කා කියනවා. නොඇසු දේ ඇසුවා කියනවා. බොරු කියනවා. මේක කියනවා තමා හේතුවෙන් හෝ අනුන් හේතුවෙන් හෝ අල්ලස් ගැනීමෙන් හෝ දැන බොරු කියයිද? මේක අධර්මයේ හැසිරීම. අද මේවා වෙනවාද නැද්ද? වෙනවා. ඊළඟට තියෙනවා කේලම් කීම. වචනෙන් අධර්මයේ හැසිරීමයි. කේලම් කියන එක නම මොකද කරන්නේ? මෙතනින් අහගෙන ගිහින් එතන කියනවා. එතනින් අහගෙන ඇවිල්ලා මෙතන කියනවා කියලා. ඉති සමග්ගානං වා භෙත්තා. මෙසේ සමගී වූ අයව බිඳිනවා. භින්නානං වා අනුප්පදාතා. බිඳුණු අය තවත් බිඳෙන්න රුකුල් දෙනවා. වග්ගාරාමෝ වග්ගරතෝ කොටස් වෙන්න කෑලි කැඩෙන්න පිරිස කණ්ඩායම් ගැහෙන්න කල්ලි ගැහෙන්න වචන කතා කර උදව් කරනවා. සමගි වෙන්න නොදී. ඒක අයිති වෙන්නේ මොකේදද? වචනයෙන් අධර්මයේ හැසිරීම තේලම. ඊළඟට තියෙන පරුසා වාචෝ හෝති. වචන තියෙනද කර්කස අහන්න අමාරු. ඊළඟට මිනිස්සු කිපෙන ක්‍රෝධය ඇති වෙන සිතේ සංසිඳීම නැති වෙනවා ඒ ඇහුවාම. එතකොට ඒ මොනවද?
පරුස වචන ඒ වචනෙන් අධර්මයේ හැසිරීම. ඊළඟට තියෙනවා සම්පප්පලාප. සම්පප්පලාප කියන්නේ ඒ අර්ථ කිසි තේරුමක් නෑ. ඒක කාලෙට ගැලපෙන්නෙත් නෑ. ඒකේ සත්‍යයකුත් නෑ. ඒකේ අර්ථයකුත් නෑ. දැන් වැඩිපුර ඇහෙන්නේව නේද? වැඩිපුර ලෝක මිනිස්සු කතා වෙන්නේ. එතකොට මේ ඔක්කොම මොනවද? වචනෙන් අධර්මයේ හැසිරීම. වචනෙන් අධර්මයේ හැසිරීම හතර ආකාරය මොනවද? බොරු කීම, කේලාම් කීම, පරුස වචන කීම, හිස් වචන කීම. මේ හතර වචනෙන් අධර්මයේ හැසිරීමයි. කතංච ගහපතයෝ ත්‍රිවිධම් මනසා. මනසින් ත්‍රිවිධ විදියට අධර්මයේ හැසිරෙනවා. කොහොමද? ඒකච්චෝ අභිජ්ජාලෝති. අභිජ්ජාලෝ කියලා කියන්නේ විසම ලෝභයෙන් යුක්ත වෙයි. විසම ලෝභය කියලා කියන්නේ මේකේ තියෙන යන්තම් පරස්ස පරවිත්තූපකරණං තං අභිජ්ජිතා හෝති අහෝ වතමයන් වතයම් පරස්ස තම් මමස්සාති. අනුන් සතු වස්තුව තියෙනවා. අනුන් සතු වස්තු. අනුන් සතු කනකර ආභරණ ගෙවල් දොරවල් ගහකොළ මොනවා හරි ඇද්ද? ඉතින් මෙයා හිතන අනේ මේවා මට අයිති කරගන්න නැත්නම් මේවා මට අයිති කරගන්න නැත්නම් කියලා හිතනවා. ඒ මොකද්ද? මනසින් අධර්මයේ හැසිරීම. මේක ලෝකේ තියෙනවාද නැද්ද? අනේ මේවා මට අයිති කරගන්න නැත්නම් මනසින් අධර්මයේ හැසිරීම. ඒ දවසක් කොසල් රජුරවන්ටත් ඕක වුණානේ. කොසල් රජුරෝ යනවා මේ වීදි සංචාරේ. වීදි සංචාරේ යනවා කියන්නේ මොකද්ද ඒ කාලේ? ඇතා පිටේ නැගලා රාජ ලීලාවෙන් වටපිට බල බල යනවා. දැන් යනකොට මේ පොඩි ගේක උඩුමහල් තලයේ හිටපු ලස්සන කාන්තාවක් කොසල් රජුරු දිහා බලලා hina වුණා. ඉතින් ගෞරවයට hina වුණේ. රාජ්‍යරුව හිතුවා මේ දැක්ක ගමන් මේ ලස්සන කාන්තාව කියලා මොකද්ද හටගත්තේ? රාගය හටගත්තා. ඊට පස්සේ රාජ්‍යරුව හනික මේ චාරිකාව වීදි සංචාරය ඉවර කළා ගියා. ගිහලා දැන් ඔන්න මේ යහන් ගබඩාවේ ඉන්නවා අප්සෙට් වෙලා. ඒතර ඇමතිය ඇහුවා දේවයන් වහන්සේ මක්කුණාද කියලා. මොන මැලවිලා ගිහිල්ලා ඇඟ පණ නෑ වගේ ඔළුව අවුල් වෙලා මොකද කියලා ඇහුවා. ඇමතියනි නුඹ දැක්කාද අර ආස්වාල්තන හන්දියෙන් හැරෙනකොටම අර ගෙදර උඩමහලේ කාන්තාවක් නැහුණා. නුඹ දැක්කාද? දැක්කා දේවයන් වහන්සේ ඒ වෙලාවේ තියලානේ තමුන්නාසෙට මේ විපත්ති උනේ කිව්වා. සොයලා බලාපන් කිව්වා මේ ස්ත්‍රියව විවාහකද අවිවාහ. ස්වාමීනි දේවයන් වහන්සේ මන් දන්නවා කිව්වා. බොහොම හොඳ අහිංසක පවුලක් කිව්වා. ස්වාමියෙක් ඉන්නවා කිව්වා. දැන් ඔන්න අනුන් සතු දෙයක් Tamanට ගන්න. දැන් අටගත්ත මොකද අභිජ්ජා නෙමෙයිද මේ? ඊට පස්සේ කල්පනා කළා එහෙනම් එකපාරටම අන්තපුරයට ගෙන්න ගන්න බෑ. එහෙනම් කරන්න ඕනේ ස්වාමියාව හිමීට මරවන්න ඕනේ. ඔන්න පොලිටික්ස්. ඊට පස්සේ කිව්වා දැන් මරවන්න. එකපාරට මරවන්න බෑනේ. ඊට පස්සේ රාජ නියෝගයක් කළා. ඒ මනුස්සයාට එන්න කිව්වා. ඉතින් ආවා. ආවට පස්සේ කොසල් රජුරු කිව්වා උඹ බොහොම හොඳ කෙනෙක්. උඹ බොහොම හොඳයි කියලා ආරංචි. ඒ නිසා මම රජවාසලට බඳ ගන්නවා කිව්ව රාජ සේවයට. එතකොට කිව්වා අනේ දේවයන් වහන්සේ ගැත්තට අනුකම්පා කරන්න මම මේ කුලී වැඩ කරලා ජීවත් වෙන්නේ. මට ඒ රස්සාව හොඳයි රාජවාසලේ රාජකාරී බරපතලයි කිව්වා. ඊට පස්සේ නෑ මේ රාජකාරී උඹේ හොඳට දිනා මේකක් තියාගන්න කියලා සල්ලිත් දුන්නා. දැන් උන ටික දවසක් රාජකාරී යනවා. දැන් රජුරුවන්ගේ හිතේ තියෙන මොකද්ද? දෙන්නම් ඔබට. ඊට පස්සේ දැන් බලන්න මේ අකුසලයේ වැඩ කරන විදිය. ඊට පස්සේ රජුරු එකපාරටම මෙයාට උදේ පාන්දර ආව රාජකාරී වලට. ආවට පස්සේ කොහොම හරි අද හවස මම නාන්නේ අරුණුවන් මැටි ඇඟේ ගාලා කඩපුල් මල් පණ දෙන්න ඕනේ මට. අරුණුවන් මැටි ඇඟේ ගාලා නාලා කඩපුල් මල් පණ දාන්න ඕනේ. නුඹ දැම්ම ගිහින් අරන් වරෙන් කොහෙන් හරි හොයාගෙන. නාව දන්නවනේ වෙන දේ කිව්වා.
දැන් දන්නවා ගිහිල්ලා ඉන්න බෑ කියලා. දැන් මෙයා දුවලා ගෙදර ගියා. යනකොට බත ලිපේ. කො සොඳුරියේ මට ඉක්මනට මේ කඩපුල් මල්ලුයි ආරුණුවන් මැටි ගේන්න වෙලා තියෙනවා. ඕවා තියෙන හිමාලය කියලා මං ආරංචි තියෙන කඩපුල් මල් තියෙන නාගලෝකයේ කියලා මං දන්නේ. මං කොහෙන්ද දන්නේ මේවා ගේන්නේ. ඒ නිසා මේ මට හනික ඔය බත් මුලක් බැඳලා දෙන්න කිව්වා. ඒතකොට කිව්වා මේ අනේ හිමියනි තව ස්වල්ප වෙලාවක් ඉන්න තාම බත ඉදීගෙන එනවා කිව්වා. නෑ නෑ ඔය තියෙන දේ බෙදලා දීපන් මං දැන් යන්න ඕනේ කිව්වා. ඊට පස්සේ අර බිරිඳ මොකද කළේ ඉක්මනට බත් මුලක් හදලා දුන්නා. දැන් මෙයා බත් මුල අරගෙන දුවනවා. මේ බත් මුල දැන් අතේ තමයි ඉතුරු ටික තැම්පෙන්නේ. ඊට පස්සේ දැන් මෙයා ගිහින් ගඟක් අයිනට දැන් මහන්සි. එනකොටම මේ දැන් බත් මුල ලෙහාගත්ත කන්න. බත් මුල ලෙහාගත්තාම මිනිස්සෙක් හිටිය දුගී මිනිස්සෙක් කී පාරේම යන කණ්ඩ නැති. එයාට කොටසක් දුන්නා. ඔයා මේක කන්න කියලා. දැන් මෙයාට බත් කන්නත් බෑ දැන්. ඒ අප්සෙට් එකේ ඉන්නේ නේද මේක හොයාගන්න. ඊටු කොටස මාළුන්ට දුන්නා. දීලා අත් දෙක හොදලා ගඟෙන් වතුර ටිකක් බීලා අත් දෙක උඩට උස්සලා කිව්වා අනේ දෙවියනේ කවුරු හරි ඉන්නවනම් මේක අහන්න. මම මගේ දානේ මං කොටසක් මිනිස්සෙකුට දුන්නා. මේ මිනිස්සෙකුට දීමේ විපාක 10 ගුණයක් කියලා මං අහලා තියෙනවා. මම මේ ඉතුරු කොටසක් මේ මාළුන්ට දුන්නා. තිරිසන් සතුන්ට දීමේ විපාක 100 ගුණයක් කියලා මං අහලා තියෙනවා. ඒ සියලුම පින් මං ඔබ වහන්සේලාට අනුමෝදන් කරනවා. අනේ මට මේ කඩුපුල් මල්ලුයි මේ අරුණුවන් මැටි හොයාගන්න පිළිවෙලක් කියා දෙන්න දෙවි කෙනෙක්වත් උදව් කරන්න කියලා කෑ ගහලා මේ හිස් ආකාශයට කිව්වා. ගඟේ හිටපු නාගරාජෙක් අහගෙන හිටියා. සීයා කෙනෙකුගේ වේශෙන් ආවා. ඇවිල්ලා ඇහුවා මොකද්ද මේ ඔයා කලබලෙන් වගේ කියලා. අනේ සීයේ මට මෙන්න මෙහෙම රාජ නියෝගයක් ඇවිල්ලා තියෙනවා. මෙහෙම ගෙනියන්න කියලා. සීයා කිව්වා එහෙනම් මගේ ළඟ තියෙනවා කඩුපුල් මල්ලුයි අරුණුවන් මැටි මන් දෙන්නම්. මට මොනවද දෙන්නේ කියලා ඇහුවා. කිව්වා අනේ සීයා මට වෙන දෙන්න දෙයක් නෑ. අද රැස් කරපු පිනක් තියෙනවා කිව්වා. මොකද්ද ඒ? මිනිස්සෙකුට දානයක් දීලා 10 ගුණයක විපාක තියෙන පිනයි. තිරිසන් සත්තුන්ට දාන දීලා 100 ගුණයක විපාක තියෙන පිනයි තියෙන මං ඒක දෙන්නම් කිව්වා. හා එහෙනම් මට ඒක දෙන්න කිව්වා. දැන් ඒ පින දුන්නා. අර කඩුපුල් මලුයි අරුණමැටි ගත්තා. දැන් ඉතින් හවස් වෙගෙන එනවා. දැන් මෙයා එක පිම්මේ දුවගෙන ඉනවා. රජුරෝ කල්පනා කළා මිනිසයා කියන සතා තමුතු සතෙක්. මේකා එන්න බැරි නෑ වෙලාවට. ඒ නිසා වේල පහින් ගේට්ටුව හපන් කිව්වා. දැන් කොසල් මේ මෙයා එනකොට කඩපුල් මලුවේ අරුණවල් මැටි අරගෙන ගේට්ටුව අහලා. කෑ ගහලා කිව්වා මම රාජපුරුෂයෙක් ගේට්ටුව අරපන් මේ රාජ නියෝගයක්. බෑ කවුරුවවත් ගේට්ටුව අරින්නේ නෑ කිව්වා. එහෙනම් දෙවියනේ බලා ගන්න කියලා එතන තිබ්බ මැටි ටිකයි කඩපුල් මල් ටිකයි තියලා කල්පනා කළා මට දැන් වෙන පිටක් නෑ. දැන් මම දැන් යනවා ජේතවනාරාමයට. මං ඇතුළට වෙලා ඉන්නවා මම එළි හිටියොත් මරයි. දැන් මෙයා හිතනවා මං එළි හිටියොත් මරයි. කල්පනා කළා. දැන් ඉතින් හරි සතුටුයි දැන් ආවි නෑනේ. කොසල් රජුර හරි සතුටුයි දැන් හිටපු දෙයම හිස ගසා දාන්න අර මිනිස්යාගේ. දාලා අර හාමිනේව අන්තපුරයට ගෙන්න ගන්න. දැන් කල්පනා කළා දැන් නිදාගෙන කල්පනා කරනවා. අනේ අර සුන්දර සිනාව අර ඇස්කොම් බැල්ම අර අක්බඹරුවන් කේස කලාපේ අර කොඳ කකුලුවන් දත්. එතකොට දැන් එහෙම කල්පනා කරගෙන දැන් රජුරු ඇඹරි නිින්ද යන්නේ රජුරන්ට දැන්. ඉන්නකොට ඕන්න දැන් නිින්ද යාගෙන ආවා. දෙදුරුම් ඛණ්ඩ සද්දයක් ආවා. දු ස න සෝ කියලා. අකුරු 4යි. දු ස න සෝ කියලා අප ගමන් රජුරු ඇඳෙන් උඩ ගිහින් බිම යටුණා. මුළු මාලිගාවම හෙල්ලා ගියා වගේ හොඳටම කම්පා වුණා. හොඳටම බය වෙලා පාන්දරිම පුරোহিত බමුණු කැඳෙව්වා. පුරোহিত බමුණ කිව්වා රජතුමනි නල්ල රෙල්ගස්සලා කිව්වා රවිචන්ද්‍ර කුජබුද කේතු මේ කොම ගිරහයෝ කිපිලා කිව්වා හොඳටම. ඔබ වහන්සේට මහා අනතුරක් කිව්වා. මොකද්ද කරන්න කියලා සර්ව සතක කියලා යාගයක් කරන්න කිව්වා. හැම සත්තුන්ගෙම 100 අරගන්න කිව්වා. අන්තිමට කෙල්ලෝ 100කුයි කොල්ලෝ 100කුත් ගන්න කිව්වා මිනිස්සුත්. අරගෙන මරලා යාගයක් කරමු කිව්වා ගිරහෙන්ට පිම්පිනිස. එතකොට රජුරු දැන් ඉක්මනට සංවිධානය කරපළකෝ රජාරක ගන්න එපා මේ ඔක්කොන්ට ඉස්සලා කියලා. මල්ලිකා අභිෂේක මොකද මේ රජතුමනි
ඇයි දේවීන් වහන්සේ දන්නේ නැද්ද කියලා මේ විපත්ති මේ ගිරහ කිපිලා කිව්වා. මොකක්ද උනේ කියලා. මෙහෙම දුසන්නසෝ කියලා සද්දයක් ඇහෙනකෝ ඒ රාෂ්ට්‍රකේ කිව්වා දැන්. එතකොට මොකද්ද කියලා ඒ රාෂ්ට්‍රකයට කරන්නේ? මේකට කරන්නේ සර්ව සතක යාග කරන්න මේ හදන්නේ කිව්වා. ඊට පස්සේ මල්ලිකාබීස කිව්ව නෑ මේ රජතුමනි අපි බුදුරජාන් වහන්සේගෙනුත් අහමු කිව්වා. මේක. එතකොට බුදුරජාන් වහන්සේ බැහැ දකින්න ගියා කවුද? කොසල් රජුරු ගිහිල්ලා කිව්වා භාග්‍යතුන් වහන්සේ මට ඊයේ එළි වෙනකන් නිින්දක් නෑ මේ රාත්‍රිය හරි දිගයි කිව්වා. එතකොට පිටිපස්සෙන් හිටිය අර මිනිසයා ස්වාමීනි මම යොදුනක් දුවගෙන ආවා මේ යොදුනත් හරි දිගයි කිව්වා. කාර්ණ්‍ය අපසර දූෂණ සෝකිනක විස්තර කිව්වා මේ 7 දෙනා අවුරුදු 60000 තිස්සේ නිරේ කිව්වා 4 දෙනා. මුදලාලිලා 4 දෙනෙක්. සල්ලිකාර සිටවරු 4 දෙනෙක් නිරේ කාශ්‍යප බුද්ධ කාලේ බිස්නස් කරපු අය. සල්ලි එකතු වෙලා කල්පනා කරලා තිනවා අපිට දැන් සල්ලි තියෙනවා අපි දාන ආදී පින්කම් කරමු කියලා යාළුවෝ 4 දෙනා. ඒකට අහලා තිනවා පින් කන්නද බං මොකටද පින් කරන්නේ? මේ අපි හම්බ කළා අපේ උස්සයන් හම්බ කළා තියෙන අපි විනෝදෙන් කාලා බිල ඉන්න කිව්වා. අන්තිමට ඒකට ඡන්දෙ ලැබුණා. ඊට පස්සේ මොකද කළේ? එහෙන් මේම් පාටි දැම්මා නයිට් ක්ලබ් ගියා. ජීවිතේ සල්ලි ටික ඔක්කොම ඉවර කරගත්තා. මරණින් මත්තේ නිරේ 60000ක් අවුරුදු. ඒගොල්ලෝට එකපාරට මේ ලෝකමනිරෙන් උඩට ඇවිල්ලා ගාතාව කියන්න හදනකොට පළවෙනි එක්කෙනාට කියවුනේ දුයන්න විතරයි යටට ගියා. දෙවෙනි එක්කෙනාට කියා ගන්න හම්බුනේ නයන්න විතරයි යටට ගියා. එතකොට සයන් විතරයි තුන්වෙනි එක්කෙනාට නයන් විතරයි කියා. හතරවෙනි එක්කෙනාට සෝයන කියන එකට යටට ගියා. ඒගොල්ලෝ දැන් නිරේ පැහැෙනවා කිව්වා. ඒකට තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ දීගා ජාගරතෝ රත්ති රාත්‍රිය නිදිවරන්නාට දිගයි. දීඝෝ සන්තස්ස යෝජනං ගමනින් වෙහිස වූ තැනැත්තාට යොදුන දිගයි. දීඝෝ බාලානං සංසාරෝ අඥාන පුද්ගලයාට සසර දිගයි. සද්දම්මං අවිජානතෝ ධර්මයෙන් නොදන්නා අඥාන පුද්ගලයාට සසර දිගයි කිව්වා. එතකොට බලන්න මේ ධර්මය නොදන්නා කෙනාට සම්පූර්ණයෙන්ම යන්නේ දීර්ඝ දුක්ඛිත සසරක්. ඒකේ තමයි මේ දැන් මම කියව අනුන් සතු දෙයට ආසා කිරීම අභිජ්ජා මේ යන දුර. ඔයගේ මිනිස්සු සතු දේවල් හොරෝප්පු හදාගෙන ගන්නවා. කරනව නැද්ද මේවා? හොරෝප්පු හදාලා විකුණනවා. වංචා කළා අනුන් සතු දේවල් පහර ගන්නවා. කොච්චර දේවල් මිනිස්සු කරනවද? ඒ ඔක්කොම ආධර්මයේ හැසිරීම. ඊළඟ එක තමයි ව්‍යාපන්න චිත්තෝ පදුට්ඨමන සංකප්පෝ. ඒ කිව්වේ නපුරු සිතෙන් ප්‍රදූෂ්‍ය වූ කිලිටු වී ගිය දේශයෙන් කිලිටු වී ගිය සිතෙන් වාසය කරන කොහොමද? ඉමේ සත්තා හඤ්ඤන්ත මේ සත්වයෝ වෙනසෙත්වා වඳ වෙත්වා නැසෙත්වා විනාශ වෙත්වා මෙවුන්ට ඉන්න ලැබෙන්න එපා කියලා තවත් මනුස්ස කොටසකට ගේ විනාශය ප්‍රාර්ථනා කිරීම ද්වේෂය. සිතෙන් අධර්මයේ හැසිරීම. සිතෙන් අධර්මයේ හැසිරීම. ඊළඟට එතකොට ඒක දේශ සිතෙන් අධර්මයේ හැසිරීම. ඊළඟට සිතෙන් අධර්මයේ හැසිරීම කියලා කියන්නේ මිච්ඡා දිට්ඨි. ඒ කියන්නේ මෙලොවක් පිළිගන්නේ නැහැ. පරලොවක් පිළිගන්නේ නැහැ. මවෙප්පියෙක් පිළිගන්නේ නැහැ. ඕපපාතික සත්වයෝ ඉන්නවා කියලා පිළිගන්නේ නැහැ. මේ ලෝකේ යහපත් ප්‍රතිපදාවකින් යුක්ත ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඉන්නවා කියලා පිළිගන්නේ නැහැ. ඒ මිසදිටුව මිත්‍යා දෘෂ්ටික. එතකොට මේ මිත්‍යා දෘෂ්ටි ආයිතිත් අධර්මචර්යාවට. දැන් ඔබ හිතන්න බලන්න මේ කියුවේ දස අකුසල්. කයින් අකුසල් 3ක් කෙරෙනවා. වචනයෙන් අකුසල් 4ක් කෙරෙනවා. මනසෙන් අකුසල් 3ක් කරන බුදුරජාණන් වහන්සේ වදාලා ගෘහපතිවරුනි ඕකට තමයි අධර්මචර්යාව කියන්නේ. ඕකට තමයි විසමචර්යාව කියන්නේ. මේක තමයි නිරේ යන්න හේතුව. එහෙනම් නිරේ යන්නේ ඔටෝ නෙමෙයි. නිරේ යන්න හේතුව මොකද්ද? අධර්මචර්යාව, විසමචර්යාව. දැන් ඔබට හිතෙන හැටියට ඔබ ජීවත් වෙන මේ වර්තමාන ලෝකේ වැඩි මොකද්ද? ධර්මචර්යාව සමචර්යාවද? අධර්මචර්යාව විසමචර්යාවද?
ආධර්මචර්යා විසමචර්යාවේ ඉන්න පුද්ගලයාට ප්‍රාර්ථනාවකින් කරන්න බෑ. මේ යනවාමයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ තෝරා දෙනවා ධම්මචර්යා සමචර්යා. සුගතියේ ඉපදලා තියෙන එනම් කොමකින්ද? ධර්මයේ හැසිරීමෙන්. ධර්මයේ හැසිරීමෙන්. මට මතකයි ඉස්සර මුල් කාලේ අපි ඔය දිවි ලෝක ගැන කියද්දි සමහර ආච්චිලා කියනවා අපිට නම් යන්න බෑ දිවි ලෝක කියනවා. හේතුව මොකෝ? ධර්මයේ හැසිරීලා නැතිකම. එහෙනම් දිවි ලෝක යන්න නැත්නම් කොහෙද යන්න තියෙන්නේ? නිරේනේ. ධර්මයේ හැසිරීලා නැතිකම. අනේ අපිට යන්න බෑයි කියලා අහනවා. පින් කරගන්න බැහැ. ඒ කියන්නේ පිනගෙන අර්ථي දන්නෙත් නැතිකම. පිනක් කියන මොකද්ද කියලා දැන් බලන්න මේ ධර්මචර්යාව අධර්මචර්යාව හොඳට දැනගත්තොත් දැන් මේ අධර්මචර්යාව කියලා අපි ඉගෙන ගත්තානේ. අධර්මචර්යා කයින් කීයක්ද? කයින් 3යි. වචනෙන් කීයක්ද? 4යි. මනසෙන් කීයක්ද? කාගේ අවබෝධයද? බුදුරජාණන් වහන්සේගේ අවබෝධය. එහෙනම් ඒක අපි හිතෙන් හිතාගන්න එකක් නෙමෙයි. ඒක බුදුරජාන් වහන්සේ ඥානයකින් චුතුපපාත ඥාණයෙන් උන්වහන්සේ බලන මේගොල්ලෝ කොහොමද මේ නිරේ ගිහින් තියෙන්නේ. උන්වහන්සේ බලන මේගොල්ලන්ගේ පෙර ආත්මෙ මේගොල්ලෝ මොනවද කරලා තියෙන්නේ නිරේ යන්නේ. බැලුවාම මේ දස අකුසල් කරලා ඒ බුදුරජාන් වහන්සේගේ බුද්ධ ඥාණයෙන් මේ තොරතුරු කියන්නේ අපිට. ඒතරේ බුදුරජාණන් වහන්සේගේ සම්බුදු මහිමෙන් දේශනා කරනවා. නැත්තම් මේවා අපිට වෙන පොත්පත්වල නෑනේ. අපිට ඉස්කෝලේදී කවදාවත් හම්බුනන්ද මේව ඉගෙන ගන්න? නෑනේ. එතකොට ඊළඟට ධම්මචර්යා සමචර්යාවෙන් දෙවියන් අතරේ උපදිනවා. කොහොමද උපදින්නේ? මේකේ තියෙනවා ගෘහපතිවරුනි කෙනෙක් කයෙන් 3 අයුරකින් ධර්මචර්යාවේ යෙදෙනවා. කයින් කීයරින් යෙදෙනවද? 3 අයුර. මේකේ ලස්සනට තියෙනවා. පාණාතිපාතම් පහය පාණාතිපාතා පටිවිරතෝති. ඒ කිව්වේ සතුන් මැරීම අත්හැරලා එකෙන් වෙන් වෙලා වාසය කරන. කොහොමද? නිහිත දණ්ඩෝ. සතුන්ට හිංසා කරන්න දඬුමුකුරු ගන්නෑ අතට. නිහිත සත්ත්වහානිය පිණිස ආයුධ ගන්නේ නෑ අතට. ලජ්ජී. සත්ත්වහානියට ලැජ්ජයි. දයාපන්නෝ. දයාවෙන් යුක්තයි. සබ්බ පාන භූත හිතානුකම්පී. සියලු ප්‍රාණ භූතයින් කෙරෙහි හිතානුකම්පීව වාසය කරනවා. එතකොට නිහිත දණ්ඩෝ නිහිත සත්ත්ව ලජ්ජිත ප්‍රාණීන් කෙරෙහි දයානුකම්පීව වාසය කරනවා. ඊළඟට තියෙනවා අදින්නාදානං පහය. නුදුන් දී ගැනීම කියන අදහස යාට නැහැ. ඒකින් වැළකීලා වාසය කරනවා. මේ අරණ්‍ය වේවා ගමේ වේවා කිසි තැනක තියෙන දෙයක් සොර සිතින් ගන්නෑ. සොර සිතින් ගන්නෙ නෑ. එතකොට ඒක තමයි මේ වෙනස. ඉස්සර තිබිලා තියෙනවනේ මේ රජවරුන්ගේ කාලේ බෞද්ධ රාජධානිය වශයෙන් ලංකාව තියෙන කාලේ අපි අහලා තියෙනවා මේ දෙවුන්දර තුඩුවේ ඉඳලා පේදුරු තුරුට යන්න පුළුවන්ලු 16 හැවිරිදි කන්‍යාවකට සීළු ආභරණයෙන් සැලසිලා වටිනා දියමන්තියක් අතේ තියන් යන්න පුළුවන්ලු පයි. අනතුරක් නැහැලු. එහෙම තිබිලා තියෙනවා. දැන් ආච්චි කෙනෙකුට තනියම ඉන්න බෑනේ ගෙදරක. කොච්චර වෙනසක්ද? ඊළඟට තියෙනවා කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝති. මේ වගේ අම්මා යටතේ, දෙමව්පිය යටතේ, සහෝදරිය යටතේ, සහෝදරය යටතේ, ස්වාමියා යටතේ, ඊළඟට ධර්මයේ තුල මේ ආරක්ෂාවල ඉන්න කිසි කෙනෙක් සමග අනාචාරය හැසිරෙන්නේ නෑ. ආන් ඒක ධර්මයේ හැසිරීම. කයින් ධර්මයේ හැසිරීම. වචනින් ධර්මයේ හැසිරෙනවා කියන්නේ මොකද්ද? බොරු කියන්නේ නෑ. දැක්ක දේ දැක්කේ නෑ කියනවා. ඇසුව දේ ඇසුවේ නෑ කියනවා. ඇසුව නැතු දේ ඇසුවා කියනවා. නොදැක්ක දේ දැක්කා කියනවා. නොකියු දේ කිව්වා කියනවා. එහෙම කියන්නේ ඒක බොරු. බොරු කියන්නේ නෑ කියන්නේ මොකද්ද? දැක්කේ නැත්තම් දැක්කේ නෑ කියනවා. ඇහුවේ නැත්තම් ඇහුවේ නෑ කියනවා. ඇහුවනම් ඇහුවා කියනවා. දැක්කනම් දැක්කා කියනවා. කිව්වනම් කිව්වා කියනවා.
ඒක ධර්මයේ හැසිරීම. ඊළඟ එක තමයි කේලම් කීමෙන් වැළකිනවා. කේලම් කීමෙන් වැළකිනවා කියලා කියන්නේ මේකයි. ඉති බින්නානංවා සන්දහතා බිඳිච්ච අය සමගි කරනවා. දැන් හොඳට බලන්න හිතලා ගෙදරක වුණත් රණ්ඩු සරවල් ඇති වුණොත් වටේ පිටෙන් කරන්නේ මේක සමගි කරන එකද වැඩිපුර අවුල් කරන එකද? අන්න ධර්මේ නෑ. ධර්මයේ තීරණම් කරන්නේ බිඳිච්ච අය සමගි කරනවා. බින්නනංවා සන්දහතා සහිතානංවා අනුප්පදාතා සමගි වෙච්ච අයට සමගියෙන් නිඳ උදව් කරනවා. සමග්ගා රාමෝ සමගියට සතුටු වෙනවා. සමගියට කැමති වෙනවා. සමග්ග රතෝ සමගියට ඇලෙනවා. සමග්ග නන්දී අනිත්‍යයි සමගින් ඉන්නවා බලලා සන්තෝෂ වෙනවා. එතකොට ඒක ඊළඟට පරුසා වාචා පරුස වචනේ වෙන් වෙලා කියනොත් මේ යම් වචන තියෙනවනේ. වචන තියෙනවා කන්න සුඛා පේමනීය හදයංගමා පෝරි. ඒ කියන්නේ මේ කනට මිහිරි ප්‍රේමණීය වූ හෘදයාංගම පෝරි කියලා කියන්නේ වැදගත් වචන පාවිච්චි කරන බහුජන කාන්තා බොහෝ දිනා කැමති බහුජන මනාප බොහෝ දිනාට මනාප වූ වචන කියනවා. ඒ තමයි ධර්මයේ. මේ ධර්මයේ මේ කියන ලක්ෂණ ඔක්කොම තියෙනව නේද? ධර්මයේ තියෙනවා නේලා කන්න සුඛා පේමනීය හදයංගම පෝරි බහුජන කාන්තා බහුජන මේ ඔක්කොම තියෙන. දැන් අපි ගමු අර කියපු ගාථාව. දීගා ජාගරතෝ රත්ති නිදිවරණ තැනැත්තහුට රාත්‍රිය දිගයි. දීගා සන්තස්ස යෝජනං ගමනින් වෙහෙස වූ තැනැත්තහුට යොදුන දිගයි. දීගෝ බාලානං සංසාරෝ අඥාන පුද්ගලයාට සසර දිගයි. සද්ධම්මං අවිජානතෝ සද්ධර්මයේ නොදන්නා අඥාන පුද්ගල සසර. මේ වචන මිහිරි නැද්ද? මధుර නැද්ද? කනට ප්‍රිය නැද්ද? මේක සත්‍ය නෙමෙයිද? සත්‍ය. ඒ වගේ. එතකොට සම්පප්පලාපම් පහය සම්පප්පලාපා පටිවිරතෝති. හිස් වචන වලින් වැළකීලා ඉන්නවා. කාලවාදී මේ කාලයට සුදුසු වචනේ කතා කිරීම. භූතවාදී ඌදයකින් ඇත්ත දෙයකින් කතා කිරීම. අර්ථවාදී අර්ථවත් දෙයකින් කතා කිරීම. ධම්මවාදී ධර්ම යුක්තව කතා. දැන් අපි කියමු දැන් ඔබ දැන් වැඩසටහන වෙන නිස්සද්ද වෙනවා. නිස්සද්ද වෙච්ච ගමන් ඔයගොල්ලෝ කතාව කරන්නේ කතාවක් ඕනෙනම නම් නිස්සද්ද වෙන්න බැරිම නම් එහෙනම් කතා කළ යුත්තේ මොකද්ද? ධර්ම කතාවක්. මේ ශාලාව ඇතුළට ගැලපෙන එකක්. රහතන් වහන්සේලා අනුගමනය කරන අදිෂ්ඨාන කරපු ජීවිතේට ගැලපෙන එකක් කතා කරන්න ඕනි. එහෙම ගැලපෙන එකක් හිතට එන්නේ නැත්තම් නිස්සද්ද වෙන්න ඕනි. නිස්සද්ද ඉන්නම අමාරු නම් කොනිති ගහගන්න. කොනිති ගහගන්න හයියෙන්. එතකොට ඒ දැවිල්ලට ඉන්න පුළුවන් නිස්සද්ද. එතකොට අර හිතට මතක් වෙනවනේ නේද? එතකොට ඒ නිස්සද්දතාවය ගොඩාක් ඔබට වටින්නේ නැද්ද? එකපාරට නිස්සද්දතාවය පුරුදු කරපු නැති අයනේ. පුරුදු කියන්නේ හැමතිස්සෙම හඬ බිඳ ඉන්නේ. හඬ සංසිඳෝ නෙමෙයි ඉන්නේ. හඬ බිඳ ඉන්නේ. එතකොට අර නිස්සද්දව ඉන්න බෑ. ඒක දෝෂයක් නෙමෙයි ඒක පුරුද්දක්. එතකොට එකපාරට මොකේටද වැටෙන්නේ? පුරුද්දට වැටෙන්නේ. එතකොට පුරුද්දට නොවැටෙන්න නම් යම්කිසි උපායක් කරගන්න ඕනේ. දැන් මම උපාය දුන්නා. මොකද්ද? කොනිත්ත ගැනිල්ල. තමන් පිටස්තරය කොනිත්තන් දෙපා හොඳේ වහගනි. තමන්ව කොනිති ගහගන්න. මම ඒක කරන්නම කියනවා නෙමෙයි. නිස්සද්ද වෙන්න බැරි නම්. එතකොට අර මේ වගේ අවස්ථාවක විනාඩි 5ක් 6ක් හරි ඔබට පුරුදු වුණොත් නිස්සද්ද වෙන්න පුරුදු කරගත්තොත් වීරියකින්. ඒකට වීරිය ඕනේ නැද්ද? වීරියකින් පුරුදු කරගත්තොත් පොඩ්ඩක් හරි උදව් ලැබෙන්නේ ඔබේ වීරියට. පොඩ්ඩක් හරි උදව් ලැබෙන්නේ ඔබේ හිතේ හයියට. හිතේ බොළඳකම අඩු වෙනවා. ඒකයි. ඊට පස්සේ තියෙනවා ඔය බලක්කගෙන වාසය කරනවා. එතකොට මේ වචනෙන් කියාකාරයේද සතර ආකාරයි. ඒක හිතෙනුත් 3 ආකාරයකට ධර්මය ඇතිරෙනවා. කොහොමද ධර්මය ඇතිරෙන්නේ? අනුන් සතු දේවල් තමන් සතු වේවා කියලා හිතන්නේ නැහැ. මේකට හිතෙන් මොකද්ද ලැබෙන්න ඕනේ?
එහෙම නොසිතා ඉන්න නම් මුදිතාව පුරුදු කරන්න ඕනේ. මුදිතාව කියන්නේ මොකද්ද? අනේ මේ සත්වයෝ සැපයටපත් වෙත්වා. මේ සත්‍යයන් තම තමන් ලද්දා වූ සම්පත්තියෙන් නොපිරිහෙත්වා. මේ සම්පත් දියුණු වෙත්වා කියලා ප්‍රාර්ථනා කිරීම. එහෙම හිතනවා නම් අර අනුන් සතු දෙයක් තමන් සතු වේවා කියන අදහස ඇති වෙන්නේ නැහැ. ඇති වෙන්නේ මොකද අනුන් සතු දේවල් තමන් සතු වේවා කියන අදහසට හිතේ හටගන්නවා සියුම් ඉරිසියාවකුත් එක්ක. ඉරිසියාවක් හටගන්නවනේ. ඕනේ තමන්ට මොකක් කරගන්න බෑ. තමන් කාලයක් තිස්සේ ඔන්න බස් එකේ යනවා. ඔන්න අල්ලපිට එක්කිනා මෝටර් සයිකලයක් ගෙනල්ලා. ඊට පස්සේ ටික කාලයක් යනකොට යා උත්සාහයෙන් කොහොම හරි වීරියෙන් දියුණු වෙලා ඔන්න කාර් එකක් ගෙනල්ලා. ඊට කල්පනා කරනවා අරුන් විතරක් දියුණු වෙනවා. ඒක එහෙම නෙමෙයි. ඉතින් අපි ගම යා ගුණ ධර්ම රකින්නවා. දනින් නැහැ කියමු. ගුණවන්ත වෙලා ඉන්නවා. අන්න ඒ වගේ දේවල් දකිනකොට සතුටු වෙන්න උපකාර වෙන ප්‍රධාන දේ මොකද්ද? මුදිතාව තියෙන්න ඕනේ. මේ අනුන් සතු දේ තමන් සතු නොවේවා කියන අදහසට. ඊළඟට තියෙනවා තරහා සිතක් නැතුව වාසය කිරීමට. ඒක අරක ධර්මයේ හැසිරීම. මුදිතාව තියා ගැනීම. තරහා සිතක් නැතුව වාසය කිරීමට තියෙනවා මේක බලන්න. ඉමේ සත්තා අවේරා හොන්තු. මේ සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා. අභ්‍යාපජ්ජා හොන්තු. ව්‍යාපාද නැත්තෝ වෙත්වා. අනීගා හොන්තු. දුක් නැත්තෝ වෙත්වා. සුඛී යත්තානම් පරිහරන්තු. සැපසේ තම ජීවිතය පරිහරණය කරත්වා. ඒක මෙනෙහි කරන්න කියනවා. ඒක මෙනෙහි කරන සත්‍යයට වෛර චිත්තය නැති වෙලා යනවා. තරහ නැති වෙලා යනවා. එතකොට ඒ වගේ මෙනෙහි කරන්න පුළුවන්කම ආйти වෙන්නේ මොකේටද? ධර්මයේ හැසිරීම. ඊළඟට තියෙනවා මෙයා පිළිගන්නවා. ඒ හිතෙන් පිළිගන්නවා මෙලොවක් තිබේ. පරලොවක් තියෙනවා. මට මව් කෙනෙක් ඉන්නවා. මට පියෙක් ඉන්නවා. දැන් ලෝකේ ඉන්නවා නම් අනිත් ලෝකේ අම්මලා තාත්තලා මැද්දේ තමන් වැදුව අම්මා එක්කෙනයි නේද? අම්මලා තාත්තලා මැද්දේ තමන්ව ජාතක කරු පියා එක්කෙනයි. එතකොට ඒ අම්මව තාත්තව වෙන් වශයෙන් හඳුනා ගන්න ඒ දක්ෂතාවයත් සම්මාදිට්ඨියට අයිති එකක්. සම්මාදිට්ඨිය කියනවා ඒක. එතකොට මෙලෝ පෙර පරලෝ තියෙන මව්පියා ඉන්නවා. ඕපපාතික සත්වයෝ ඉන්නවා. ඊළඟ මේ ලෝකේ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඉන්නවා. මේ අවබෝධයක් ඇතුව ධර්ම දේශනා කරනවා කියලා. දැන් එතකොට ඒ අදහස නැත්තන්නේ මේ බුදු කෙනෙකුගේ ධර්මයට හිත යන්නේ නැත්තේ. දැන් මිසදිටු එක්කෙනාට එහෙම බුදු කෙනෙක් පහළ වෙලා ධර්මයක් දේශනා කරනවා කියලා එහෙම එකකට යන්නේ නැහැ හිත. ඒක සම්මාදිට්ඨිය ලක්ෂණයක්. බුදු කෙනෙක් පහළ වෙලා කියන ධර්මයක් කියලා. ඉතින් මෙහෙම ඒක කියනවා. ඊට පස්සේ ගෘහපතිවරුනි මේ විදියට ධර්මයේ හැසිරීමෙන් මරණින් මත්තේ දෙවියන් අතරේ උපදිනවා කියනවා. එතකොට ඊළඟට තියෙනවා මේකේ දැන් බලන්න බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා ගෘහපතිය දැන් බුදුරජාණන් වහන්සේ මේ වැඩපු ගම්මානේ මොකද්ද? ශාලා. මේකේ වැඩපුර ඉන්නේ කවුද? බ්‍රාහ්මණයෝ. මේගොල්ලෝ ධර්මයට පරණ අයද? දැන් ඔබ වගේ අවුරුදු ගානක් වැඩසටහන් වලට ආපු අයද? නෑ. මේගොල්ලෝ අලුත් අය. ධර්මය ගැන ලොකු දැනුමක් තිබිච්ච නැති අය. මේගොල්ලන්ට ආස කළේ මොකද්ද? නිරේ යනවනම් කෙනෙක් නිරේ යන්න හේතු මොනවාද? සුගතිය යනවනම් ඒ සුගතිය උපදින්න හේතු මොනවාද? දැන් බුදුරජාණන් වහන්සේ දැන් මේගොල්ලන්ට ඒ ඉල්ලපු දේ ලස්සනට තෝරලා දෙනවා. ඊට පස්සේ කියනවා බුදුරජාණන් වහන්සේ වදාලා ගෘහපතිවරුනි ඔබ ආසනං ආයිමත් උසස් බමුණු කුලේ උපදින්න. ඔබ ආසනං ඒකට උපකාරී වෙන්නේ ධර්මයේ හැසිරීමයි. ඔන්න කියනවා. ඊළඟට කියනවා ඔබ එතකොට ඔබ මරණින් මත්තේ ආයමත් උසස් බමුණු කුලේ ඔබට උපදින්න පුළුවන් වේවි. ඊට පස්සේ කියනවා ඔබ ආසනං රජ පවුලක උපදින්න. ඒකට උපකාරී වෙන්නේ ධර්මයේ හැසිරීමයි. එතකොට ඔබ මරණින් මත්තේ ගිහින් උපදී කිව්ව ඒ පවුලක. ඔබ ආසන මා ධනවත් ගෘහපති පවුලක උපදින්න. ඒකත් ඔබට වෙන්න පුළුවන් කිව්වා. හැබැයි ධර්මයේ හැසිරුණොත්.
ඊළඟට කිව්වා ගෘහපති ඔබ ආසනං අහෝ වතාහං කායස්ස බේදා පරම් මරණා චාතුම් මහරජිකානම් දේවතානම් සහවිතං උපජ්ජයන්ති. ඔබ ආසනං සතරවරන් දෙවිවරුන් අතර උපදින්න. ඔබට ඒකත් පුළුවන් කිව්වා. මොකද්ද හේතුව? ඒකට ධර්මයේ හැසිරීම. ගෘහපති ඔබ ආසනං චාත්මේ තෞතිසාවේ උපදින්න. ඔබට ඒකත් පුළුවන් කිව්වා. හේතුව මොකද්ද? ධර්මයේ හැසිරීම. ගෘහපතිවරුනි ඔබ ආසනං යාම ලෝකේ තුසිත ලෝකේ නිර්මාණ රතිය උපදින්න ඒකත් ඔබට පුළුවන් කිව්වා. ඒ ඔක්කොම උපදින්න අවස්ථාව ලැබෙන්නේ ධර්මයේ හැසිරීමෙන්. ඊළඟට කිව්වා බුදුරජාන් වහන්සේ ගෘහපතිවරුනි ඔබ කැමති නම් බ්‍රහ්ම ලෝකේ උපදින්න. ඔබට ඒකටත් අවස්ථාව ලැබෙන්නේ කොහොම හැසිරීමෙන්ද? ධර්මයේ හැසිරීමෙන්. ගෘහපති ඔබට කැමති නම් මේකේ තියෙනවා මේ සියලු බ්‍රහ්ම ලෝකවල විස්තරය කියලා. නියෝ සංඥා නා සංඥා තැන දක්වා ඔබට උපදින්න අවස්ථාවක් ඕනේ නම් ඒකත් ධර්මයේ හැසිරීම. ඊළඟට තියෙනවා ගෘහපතිරුනි ඔබට ඕනේ නම් මෙහෙම අනේ මට ඒ කොහෙවත් උපදින්න ඕනේ නැහැ. මට මේ ජීවිතේම ආශ්‍රවයන් ඡය කරලා අනාශ්‍රව චේතෝ විමුක්ති ඵලයේ පඤ්ඤා විමුක්තිය සාක්ෂාත් කරලා රහත් ඵලයට පත් වෙලා වාසය කරන්න ඕනේ නම් ඔබට ඒකත් පුළුවන්. ඒක වෙන්නේත් ධර්මයේ හැසිරීමෙන් කියනවා. එතකොට බලන්න එහෙනම් මේ ධර්මයේ හැසිරීමෙන් කොච්චරනම් දේවල් විවෘත වෙනවද? ධර්මයේ හැසිරීමෙන් මනුස්ස ලෝකෙත් විවෘත වෙනවා. ධර්මයේ හැසිරීමෙන් සදෙවි ලෝකයත් විවෘත වෙනවා. ධර්මයේ හැසිරීමෙන් බ්‍රහ්ම ලෝක 16ත් විවෘත වෙනවා. ධර්මයේ හැසිරීමෙන් සෝවාන් ඵලයත් විවෘත වෙනවා. සකදාගාමි ඵලයත් විවෘත වෙනවා. අනාගාමි ඵලයත් විවෘත වෙනවා. අරහත් ඵලයත් විවෘත වෙනවා. අධර්මයේ හැසිරීමෙන් ඒ සියල්ල වැහෙනවා. අධර්මයේ හැසිරීමෙන් ඒ සියල්ල වැහිලා විවෘත වෙන්නේ මොකද්ද? නිරේ විවෘත වෙනවා. තිරිසන් අපායේ විවෘත වෙනවා. പ്രേත ලෝකේ විවෘත වෙනවා. අසුර ලෝකේ විවෘත වෙනවා. දැන් මෙතෙක් කල් අපි දැන් සෑහෙන කල් ජීවත් වෙලා දැන් මේ ජීවත් වෙන කාල පරිච්ඡේදය තුල ඔබට වැඩිපුර අහන්න ලැබුණේ මැරිලා පළච්චායි කොහේ උපන්න කියලාද? പ്രേත ලෝකේ ගියා කියලා. පෙරේත විලංග වලට වැහෙනවා, බෙල්ල කරකිලා, ඔළුව හොල්ලගෙන කෙලහලාගෙන ඇදගෙන වැටෙනවා. දැකලා නැද්ද? එතකොට කොහොම මේ ධර්මය හැසිරලා නැහැ නේනම්? ඒ හේතුව මොකද්ද එහෙනම්? අධර්මයේ හැසිරීම. අධර්මයේ හැසිරීම. එතකොට අධර්මයේ හැසිරීමෙන් තමයි ඒක වෙන්නේ. ධර්මයේ හැසිරුණා නම් මේ කියපු දේවල් වෙනවනේ. බුද්ධ වචනේ බොරු වෙනවද? මේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධෙනේ. උන්වහන්සේගේ සම්බුදු බලයෙන් වදාරන ධර්මෙ නෙමෙයි. එතකොට උන්වහන්සේ බුදු නුවණින් දැකලා දේශනා කරන ඉන්න ධර්මයේ හැසිරීමෙන් තමයි මේ ඔක්කොම අපට තියෙන්නේ. ධර්මයේ ඊට පස්සේ මොකද වුනේ? ඒවං වොත්තේ මෙසේ කිව් විට වදාළ විට සාලේයකා බ්‍රාහ්මණ ගහපතිකා භගවන්තං ඒ තද වෝචුං. එතකොට ශාලානුවර වාසය කරපු මේ බ්‍රාහ්මණ ගෘහපතිවරු දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ ඒව දේශනා කළා. අන්තිමට වදාළේ මොකද්ද? ඕගොල්ලන්ට රහත් වෙන්න ඕන නම් නිවන් සුව සාක්ෂාත් කරන්න ඕන නම් ඒකටත් හේතු වෙන්නේ ධර්මයේ හැසිරීමමයි කිව්වා. ඉතින් මේ බ්‍රාහ්මණ ගෘහපතිවරු බොහොම සන්තෝෂයටපත් වුණා. සන්තෝෂයටපත් වෙලා කියනවා අභිකන්තං බෝ ගෝතම බවත් ගෞතමයන් වහන්සේ අති මනහරයි. අභිකන්තං බෝ ගෝතම බවත් ගෞතමයන් වහන්සේ අති මනහරයි කියනවා. බවත් ගෞතමයන් වහන්සේ නික්කුජ්ජිතං වා උක්කුජ්ජේය යක් මුනින් අතට හරවලා තිබිච්ච එක උඩු අතට හැරෙවුවා වගේ කියනවා. පටිච්චන්නං වා විවරෙය වහලා තිබිච්ච එකක් ඇරලා පෙන්නුවා වගේ කියනවා. මූලස්සවා මග්ගං ආචික්කෙය මම් මුලා වෙච්ච කෙනෙකුට හරිපාර පෙන්නුවා වගේ කියනවා. අන්ධකාරේවා තේලපජ්ජෝතං ධාරයේ චක්කුමන්ත රූපානි දක්ඛින්තීති ඇසැත්තෝ රූප දකිත්වා කියලා අන්ධකාරයේ අඳුරේ පහනක් පත්තු කළා වගේ කියනවා. අඳුරේ පහන පත්තු කළා වගේ කියනවා. ඇස් පේන අයට රූප පේන්න ලැබේවා කියලා. මේ ආකාරයට බවත් ගෞතමයන් වහන්සේ ධර්මයේ දේශනා කළා. ඒතේ මයම් භවන්තං ගෝතමං සරණං ගච්ඡාම ධම්මංච භික්ඛු සංඝංච කියන. ඒ නිසා බවත් ගෞතමයන් වහන්සේ මම
අපි බවත් ගෞතමයන් වහන්සේත් භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මයත් ශ්‍රාවක සංඝයා සරණ යනවා. උපාසකේනෝ භවං ගෝතමෝ ධාරේතු අජ්ජතග්ගේ පානුපේතේ සරණං ගතේති. අද පටන් පණ තියෙන තුරා භාග්‍යතුන් වහන්සේව සරණ ගිය, ධර්මයේ සරණ ගිය, ශ්‍රාවක සංඝයා සරණ ගිය උපාසකවරු බවට අපි පිළිගන්නාසේක්වා කියනවා. දැන් එතකොට දැන් බලන්න මේ සරණ ගියපු රටාව. මේ සරණ ගියේ කොහොමද? බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහගෙන නේද? දැන් මේ ධර්ම දේශනාව තුළ කියවෙන්නේ කාගේ අවබෝධයද? බුදුරජාණන් වහන්සේගේ අවබෝධය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළ 10 නම් උපාසකරුනි දැන් নমස්කාර කියන තුන් වතාවක් කියලා කිව්වද? නෑ. දැන් එහෙනම් කියපම් බුද්ධං සරණං ගච්ඡාමි කියලා දැන් ඉස්සෙල්ලා මං කියන කියලා එහෙම වුණාද? නෑ. එතකොට දැන් අපි මේ බුදුරජාණන් වහන්සේ නැවත නැවත සරණ යන්නේ මොකෝ? අපිට මතක නැති නිසා සරණ ගිය බව. සරණ ගිය බව මතක නැහැ. නමුත් දැන් අපිට පොන්චි කාලෙත් ඉස්කෝලේ යන එකටත් අපි බුද්ධං සරණං ගච්ඡාමි කිව්වා. මාළගෙදරත් කිව්වා. ඊළඟට ඉස්කෝලෙදිත් කිව්වා. ආයෙ වෙනත් උත්සවයකදීත් කිව්වා. දැන් මේ ඔක්කොම කියලා දැන් අපිට හිතෙන්නේ යමක් ආරම්භ කරද්දී කියන කීමනක්. යම් කටයුත්තක් ආරම්භ කරද්දී කියන දෙයක් කියලානේ දැන් අපිට තේරිලා තියෙන්නේ. දැන් මේක එහෙම එකක්ද තියෙන්නේ නැත්නම් තමන්ගේ මුළු ජීවිතේම හසුරව ගන්න තමන් සරණ යෑමක්ද? තමන්ගේ සිත කය වචනය කියන තුන්දොර ධර්මයේ තුල පිහිටුවා ගන්න තමන් සරණ යෑමක් තමයි මේ කරන්නේ. ඒතර ඒක තේරුන්නේ නැත්නම් තමන්ට මේ සරණ පිහිටන්නේ නැහැ. සරණ නොපිහිටපු කෙනෙක් බුදු කෙනෙකුගේ අවබෝධය පිළිගන්නේද? නෑනේ. බුදු කෙනෙකුගේ අවබෝධය පිළිගැනීමයි සරණ එකට තියෙන්නේ. ඒ නිසා හරි විදියට බුදුරජාණන් දැන් උන්වහන්සේ මේ ධර්මයේ දේශනා කළා තියෙන උන්වහන්සේ ඇස් දෙකෙන් දැක්ක නිරේ. උන්වහන්සේ പ്രേත ලෝකයේ പ്രേතයෝ ගැන දැක්ක. උන්වහන්සේ දේශනා කළ සමහර පෙරේතයන් ගැන විස්තර මිනිසෙන්ට කියන්නේත් නෑ කිව්වා. මිනිස්සු අදහ නොගත්තොත් බුදුරජාණන් වහන්සේගේ අවබෝධයෙන් අදහ නොගන්නේ. එතකොට මේ මිනිස්සුන්ට පෞරස් වෙනවා කියලා. එහෙම තියෙනවා පෙරේතයන්ගේ විස්තර. මුගලන් මහරහතන් වහන්සේ දැකපු ඊළඟට සමහර රහතන් වහන්සේලා දැකපු පෙරේතයෝ ඒ රහතන් වහන්සේලා කියන ස්වාමීන් අපි දැක්ක මේ පෙරේතයෝ හිතා ගන්න බෑ. මේ යොදුන් 25ක් දිග මේ පෙරේත සර්පයෙකු දැක්ක. මිනිස්සෙකුගේ මූණක් තියෙනවා. ඇඟ සර්පයෙකුගේ වගේ. ඒ නැට්ටේ ඉඳලා ගිනි ඇවිලි ඔලුවටම යනවා. ඔලුවේ ඉඳලා ගිනි ඇවිලි ආයි නැට්ටට යනවා. මේ බැගෑ හැඬින් කෙඳිරි ගගා ඉන්නවා කියනවා. කියනවා භික්ෂුව මම දැක්කා කියනවා. මාත් දැක්ක කියන ওই ගයාවත් මේ රජගහත් අතර ওই පෙරේතය ඇවිදවිද හිටියා මම දැක්කා කියනවා. මං කාටවත් කිව්වේ නෑ. මොකද හේතුව මේ දිවස්ලාභියේ දැකපු දෙයක් කිව්වා ඔක. සාමාන්‍ය මිනිස්සුන්ට මේක ගෝචර වෙන්නේ නෑ. කිව්වනම් එහෙම මේ මිනිස්සු සැක කරනකො කොහෙද ওই જાති සත්තු ඉන්නේ කියලා. එතකොට ඒ වගර ඇට රැකිලි පෙරේතෙක් ඒ ඇට සැකිල්ල ඊළඟ ලොකු කුළු ගෙඩි 60000කින් ඔලුවට වදිනවා. හැමතිස්සෙම මේ අර සුනිත්ත කියන පසේ බුදුරජාණන් වහන්සේගේ කනට ගලක් විදලා. අරයාගේ අර පෙරේතයට උනේ පසේ බුදුරජාණන් වහන්සේ නමක් ඉඳෙද්දි දැන් බලන්න මිනිස්සු හදාගන්න විදිය අධර්මී වැඩ කරන විදිය. ඒ බුදුරජාණන් වහන්සේ තගරසිකී වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ බරණැස වැඩින් දෙද්දි උන්වහන්සේ නගරයට වඩිනවා. ඒතරේ කුටියේ තියෙන පාරේ අයිනේ තියෙන කුඹුරක්. දවසක් මේ කුඹුර සාමාන්‍යයෙන් පැහිලා තියෙද්දි මේ පසේ බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න බරණැස ඉඳලා මිනිස්සු ගිහිල්ලා බණ අහන්න. ගිරති මේ මිනිස්සු ගියපු වෙලාවෙ ඉතින් අර නියරෙන් යන්න ඇති. එහෙම මෙහෙන් ඔය ගයන් ගහක් දෙකක් පෑගෙන්න ඇති. මේකට හොඳටම වෛරය බැඳගත්තා. අර පසේ බුදුරජාණන් වහන්සේ ගැන වෛරය බැඳගෙන කල්පනා කළා මට මේ කුඹුර හදාගන්න විදියක් නැහැ. මගේ මේ ගොයම හදාගන්න විදියක් නැහැ. මේ ශ්‍රමණෙක් ඇවිල්ලා මේ කුටියක් හදාගෙන. ඒ නිසා මෙයා ඕන තැනක ගියාය මට මගේ කුඹුර පාඩුවේ කරගන්න ඕන කියලා මෙයා අර පසේ බුදුරජාණන් වහන්සේ ගමට පිණ්ඩපාත වඩනකන් ඉඳලා ගිනි තිබ්බා. කුටිය ගිනි තියලා ඔක්කොම පුච්චලා ගියා. ඊට පස්සේ උන්වහන්සේ වැඩිය දානි වන්දලා. වැඩියම දැක්ක මේ ගිනි තියලා කවුරු හරි කියලා. තේරුම් ගත්ත මෙතන මං ඉන්නවට සතුරු නැති වෙයි. උන්වහන්සේ දන්නේ නැහැ කවුද මේක කළේ කියලා හොයලා බලන්න ගියේ නේ. කවුරු සතුරු නැතුව ඇති. එහෙනම් මම පිටත් වෙනවා කියලා ඒ පලාත දාලා අපි පැටියා. ඒක යා කළේ.
ඉතින් එයා හිතුවා ඒ වෙලාවේ ගිනි තියලා පිටත් කළා හිතුවා දැන් ප්‍රශ්නේ ඉවරයි. දැන් හරි දැන් මට සැනසෙල්ලේ මගේ කුඹුරේ වැඩ කරන්න පුළුවන් කියලා. දැක්කනේ කුඹුරේ වැඩේ. යොදුන් 25ක් දිගයි සර්පයා. ඒ යොදුන් 25 කියන්නේ යොදුනක් කියන්නේ කිලෝමීටර් 10ක්. කිලෝමීටර් 250ක් දිගයි සර්පයා. එතකොට බලන්න භූත සර්පයා. එතකොට ඒ කර්ම විපාකයි ඒ ලක්ෂණ මහරහතන් වහන්සේ දැක්කේ ඒක. ඊළඟ එකේ ඒ සුනීත් කියන පසේ බුදුරජාන් වහන්සේගේ කනට ගලක් විදිනවා. ඒ ගල විදපු ගල මේ කලින් ගිහලා අනිත් කලින් එළියට යනවා. උන්වහන්සේ එතනම මේ සිහියෙන් ඉඳලා 이르දීන් කුටියට වැටලා පිරිනම් පානවා. ඒක විපාකට නිරේ ඉපදෙලා ඉඳලා තමයි මේ പ്രേත ලෝකෙට ඇවිල්ලා දැන් ඔය ගයාවත් බුද්ධ ගයාවත් අතර ත්‍යාග ගහ විදිනා පෙරේතය. මොකද්ද මේ අධර්මයේ හැසිරීම? ඒතර ධර්මයේ හැසිරීමයි අධර්මයේ හැසිරීමයි කියලා දෙකක් තියෙනවා. එහෙනම් ඔබ මේ ධර්මය ඉගෙන ගන්න ඕනේ කුමකටද? අධර්මයේ දුරු කිරීමට, ධර්මයේ පුරුදු කිරීමට. ඒ අදහස ඔබට වෙන්නේ නැත්නම් මේ අහන එකෙන් වැඩක් නැහැ. ඒ නිසා අධර්මය දුරු කිරීමටත් ධර්මය පුරුදු කිරීමටත් තමයි අපි මේවා ඉගෙන ගන්නෙ. ඒතකොට මේකට අපිට උදව් කරන්නේ ඒ බුදුරජාණන් වහන්සේගේ අවබෝධයයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඔක්කොම අපි රවට්ටන්න නෙමෙයි. උන්වහන්සේ අවබෝධයෙන් මේ දේශනා කරපු දේවල්. උන්වහන්සේ මේ එකක් ගානේ දැක්කා. දැන් ප්‍රාණඝාතය මොකද්ද කියලා උන්වහන්සේ හරි විදිහට තේරුවා. සෝරකම මොකද්ද කියලා හරි විදිහට තෝරලා තියෙනවා. කාමීසු මිච්ඡාචාරය කියන්නේ මොකද්ද කියලා හරි විදිහට තේරලා. දැන් ඔය විදිහට බලද්දි වර්තමාන වෙනකොට ඉස්කෝලේ ළමයි කවුරුදු 7 8 9 වෙනකොටම නොමග ආධර්මේ. තරුණ කාලේ වෙනකොට ආයේ අම්මා තාත්තා කිව්වා කියලා අහන්නේ. සහෝදරියක් කිව්වා කියලා අහන්නේ. දෙමව්පියන්ගේම රැකවරණයට ඉඳගෙන නිකං දුරාචාර අනාචාර ජීවිත හොරින් ගෙවනවා. හොඳට පව් කරගන්නවා. පව් කරගෙන වයසට යනකොට හොඳ පොට්ටනියක් තියෙනවා Tamanට ලෑස්ති වෙලා. මරණින් මත්තේ නිරේ ඉඳලා ආයෙත් කුඩට ආවොත් പ്രേත ලෝකේ. දැන් සමහර විට දාන ආදී මොන හරි පොඩ්ඩක් දීලා තිබ්බොත් මරණින් මත්තේ එකපාරට නිරේ යන එක නැහැ, പ്രേත ලෝකෙට යයි. പ്രേත ලෝකේ ටික කාලයක් ඉඳලා ඊට පස්සේ නිරේට යයි. ගොඩාක් දුරට പ്രേත ලෝකෙට ගියොත් ආයෙ මේ පැත්තට එන්නේ නැහැ. එතනින් පල්ලෙහාට තමයි. එතනින් නිරේට තමයි. ඒව නැත්තම් තිරිසන් අපායට. දැන් අපිට පේනවනේ මේ පාරේ යනකොට බල්ලු ඊළඟට මේ අසරණ සත්ත්වින පේනව නේද? මේගොල්ලෝ මනුස්ස ලෝකෙ හිටපු අයද නැද්ද? මිනිස්සු. මනුස්ස ලෝකේ අපි වගේ හිටපු අය ඔය. අධර්මයේ හැසිරිලා. අධර්මයේ හැසිරිච්ච එකේ විපාකේ. ඔබට කෝපි පේන්නේ නැද්ද? මිනිස්සු. කලින් ආත්මවල හිටපු අධර්මයේ හැසිරිලා. ඒ தත්ත්වයට පහළටම වැටි යනවා. ඉතින් ඔහොම ගිහිල්ලා ඒ කර්ම විපාක ඉවර වෙන්නේ නැහනේ. ඇයි ආයමත් කර්ම රැස් කරනවා. මතකද ඔබට අර මං එක කතාවක කියා දුන්නා බුද්ධ කාලේ එක ස්වාමින් වහන්සේ නමක් සිවුරකට ආසා කරලා කාවෙක් වෙලා උපන්නා. මේ කාවෙක් දැක්කම අපි හිතයිද මේ අපවත්ච්ච හාමුදුරුවෝ කියලා. අපිට කවදාවත් හිතවිල්ලක් එයිද? දැන් බුද්ධ කාලේ අපවත් වෙච්ච භික්ෂුන් වහන්සේ කොහෙද හිටියේ එතකොට? සිවුර හිටියේ කාවා වෙලා. කවුරුද දන්නවද ඒක? දැන් අපි හිතන්නේ කොහොමද අපවත් මේ මරණයට පත් වෙච්ච ගමන් ලස්සනට පෙට්ටිය සරසලා තිබ්බා. අපි හිතන්නේ දැන් හරි උඩ ඉඳලා දැන් බලාගෙන ඇතියා. හොඳට මේ කරන හැටි අපි මේවා. අපි කොහොමද දන්නේ කොහෙද කියලා? එතකොට එතන හිටපු රහතන් වහන්සේලා ලෑස්ති වුණා ඒ සිවුර අරගෙන සංඝයාට බෙදන්න. සංඝයාට පූජා කරන්න. බුදුරජාණන් වහන්සේ මොකද්ද පණිවිඩය දෙවි? සිවුර එහෙමම තියන්න අත තියන්න එපා කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ අදහස ආලා භික්ෂුන් වහන්සේලෙකට අත තිබ්බේ නෑ. ඊට පස්සේ දවස් 7කට පස්සේ ගිහිල්ලා ඇහුවා ස්වාමීනි ඇයි මෙහෙම දවස් 7ක් මේ සිවුර ගන්න එපා කිව්වේ? එතකොට කිව්වා මොකද්ද? මේ කාවත් ඒ සිවුරේ දුව හිටියේ මොකක් කියලාද? මා සතු දේ පැහැර ගන්නවෝ කී තරහින් හිටියේ කිව්වා. එතකොට ගත්තනම් හිත දූෂිත වෙනවා කිව්වා අර ගන්න අය කෙරෙහි. ඒ ලබන්නේ රහතන් වහන්සේලා කිව්වා. ඒ දූෂිත වුණා නම් නිරය යනවා කිව්වා. ඒක වැළැක්වුවා බුදුරජාණන් වහන්සේ. ඊට පස්සේ මරණයටපත් වෙලා තුසිත දිව්‍ය ලෝකේ උපන්නා. තුසිතේ යන්න පුළුවන් පිනක් තිබිච්ච කෙනෙකුට වැරදුනේ.
එහෙමනම් දැන් මිනිස්සු ගැන කතා කරන්න දෙයක් තියනවාද? කතා කරන්න දෙයක් නැහැ දැන්. දැන් මිනිස්සු උඩගුත් වැඩි, පුහු වැඩි. ඒකයි. ඒ නිසා මේකේ තියෙන හරියට අපි මේක තේරුම් ගන්න ඕනේ. මේක බොහොම භයානක ගමනක් බව. තේරුම් අරගෙන මේ ධර්මය අහලා අපි වුණත් මේ ධර්මයේ ඇත්ත කියන්නේ හංගන්නේ නැතුව මේ ඔක්කොම නුවණ තියෙන කෙනෙකුට මේක තේරුම් ගැනීමටයි. නුවණ නැති කෙනෙක් ගැන අපිට කරන්න දෙයක් මොකද නුවණ තියෙන කෙනෙක් තේරුම් අරන් අකුසල් දුරු කළා ධර්මයේ හැසිරෙන්න වීරිය ගන්න නැද්ද? නුවණ නැත්තා වීරිය ගන්නවා. නුවණ නැති එක්කෙනා ගැන කරන්න දෙන්නේ. දැන් උනත් අපි කතා කරන්න එපා කියම නුවණ නැත්තා නිහඬ වෙඳි. නුවණ මත එක්කෙනා පැටලියයි. මොනව කරන්නද? ඒකයි ඒ නිසා අපි මේ වෙලාවේ අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් ඇහුවේ. ශාලෙය්‍යක කියන සූත්‍ර දේශනාව ඇහුවේ. ශාලා කියන ගමට බුදුරජාණන් වහන්සේ වැඩම කරපු වෙලාවේ ඒක ආරංචි වෙලා ගම්මු රැස් වුණා. භාග්‍යවතුන් වහන්සේ බැහැ දකින්න ගියා. ඒ වෙලාවේ ඇහුවා නිරේට යන්න හේතුත් දෙවියන් අතරට යන්න හේතුත් ඒක විස්තර කළා. ඊට පස්සේ කියා දුන්නා ඒ දේශනාව අහලා මිනිස්සු හොඳටම පැහැදිලා අන්තිම මොකද වුනේ? බුදුරජාණන් වහන්සේ සරණ ගියා. ධර්මයන් සරණ ගියා. සංඝයා සරණ ගියා. අනේ අපටත් බුදුරජාණන් වහන්සේ සරණ ධර්මයේ සරණ සංඝරත්නයේ සරණ ලැබිලා අපටත් මේ සුගති රැකවරණ ලබාගෙන මේ ගෞතම බුද්ධ ශාසනයේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා. අමාදම් විල අතිපූජනීය කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ධර්ම දේශනාව